අයිබෝන් ආදරණීය දූ පුතේ අද අපිට මුණ ගැහින්නේ මේ අපේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පුනරීක්ෂණ පන්තිමාලාවේ ආණ්ඩු ආකෘති වලට අදාළ වන මීළඟ නිපුණතාවයත් සමග අපි කතා කළේ කලින් දවසේ කතා කළා අපි මේ ආණ්ඩු ආකෘති යටතේ කතා කළා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලයේ බෙදීම අනුව ආණ්ඩුක්‍රම ආකෘති සාකච්ඡා කළා. ඊට පස්සේ අපි අද දවසේ සාකච්ඡා කරන්නේ දෙවෙනි අපේ නිපුණතාවය විධායක බලයේ සංවිධානය කිරීම අනුව තියෙන ආණ්ඩුක්‍රම ආකෘති වලට අදාළ අර කලින් දවසේ කිව්ව ආකාරයට රචනාමය ප්‍රශ්න කීටි ප්‍රශ්න සහ අපි බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අපි අදත් අවධානය යොමු කරනවා. එහෙනම් දරුවනේ අපි බලමු පළවෙනි ප්‍රශ්නේ විසී මම අරගෙන තියෙන්නේ දැන් අපි දන්නවා විධායක බලයේ සංවිධානය කිරීම අනුව ආණ්ඩුක්‍රම ආකෘති හතරක් හඳුනා ගන්නවා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු, ජනාධිපති ආණ්ඩු, මිශ්‍ර ආණ්ඩු සහ ඒකතන්ත්‍ර ආණ්ඩු අපි නිර්දේශ පත්‍රයේ දීලා තියෙන්නේ. ඉතින් ඒ තුල අපි පළවෙනි ප්‍රශ්නේ ගන්නවා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු සම්බන්ධ ප්‍රශ්නයක් ගන්න. මේක ලකුණු 10ක ප්‍රශ්නයක් මම ගන්නේ. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමවල දැකිය හැකි මූලික ලක්ෂණ සාකච්ඡා කරන්න කියන එක. ඉතින් මේ අද අපේ මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක මූලික ලක්ෂණ කියලා මේ ප්‍රශ්නය දැන් මේක ලකුණු 10කට තියෙන්නේ. මම පොඩි කාරණයක් කියන මේ ගැන මේක රචනා ප්‍රශ්නයකට ආවේ නැති වුණාට මේක අපිට ගොඩාක් මේ කෙටි ප්‍රශ්න වලට සහ බහුවර්ණ වලට වැදගත් සාකච්ඡාවක් අපි අද පාඩම. මේ වගේ රචනා ප්‍රශ්නයක් මේකට එන්නත් පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් දෙවිපති බලව මේකේ උත්තරය හදාගන්නට කලින් විදිහට අපි කොටස් තුනක් ඔස්සේ දැන් මොකද කොටස් තුන අපි ඉස්සලාම ගන්නවා පළවෙනි කාරණේ විදිහට ප්‍රවේශයක් ගන්නවා හැඳින්වීමක් ලකුණු දෙකකට. එහෙනම් අපි මේ ප්‍රවේශයට කාරණා කීපයක් ඇතුළත් කරනවා හැඳින්වීමක් විදිහට අරගෙන අර කලින් දවසේ ඒකීය සංධිය කතා කළා වගේ මොන වගේ ආණ්ඩු ක්‍රමයක්ද මෙන්න. විධායක බලයේ සංවිධානය කිරීම අනුව පවතින ආණ්ඩු ක්‍රමයක්. අපි විධායක බලයේ සංවිධානය කිරීම ආණ්ඩු ක්‍රම කිහිපයක්ම තියෙනවානේ. ඉතින් එනවා මේ විධායක බලයේ සංවිධානය කිරීම අනුව පවතින ආණ්ඩු ක්‍රමයක් තමයි මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු. ඉතින් මොනවද මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්? ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කළ යුතුයි. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රටක විධායක බලය අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් විසින් ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් අපිට සරලව කියන්න පුළුවන්. රටක විධායක බලය අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයක් විසින් ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් අපි කියනවා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. දැන් මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම බ්‍රිතාන්‍යයෙන් ඉඳන් පැවතෙන සම්ප්‍රදායක්. දැන් මූලික ආරම්භයේ බ්‍රිතාන්‍යයෙන් ඉඳන් පැවතෙන සම්ප්‍රදායක් තමයි මේ කැබිනට් පාර්ලිමේන්තු. ඊට අමතරව බොහෝ පොදු රාජ්‍ය මණ්ඩල රටවල් වල ඒ විතරක් නෙමෙයි කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් වල මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම භාවිතා වෙනවා. ඉතින් උදාහරණයක් අපි ලංකාවට ආවොත් එහෙම ලංකාවේ සෝලබරි ආණ්ඩු ක්‍රමය, ඒ වගේ ප්‍රථම ජනරාජ ආණ්ඩු ක්‍රමයේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තමයි පැවතුනේ. ඉතින් මේ විදිහට මේ කාරණා ටික ඇතුළත් වන විදිහට අපි මේ ප්‍රවේශයක් නැත්නම් හැඳිනීමක් කරන ලකුණු දෙකකට. ඉතින් මෙන්න මේ කරුණ මම කිහිපයක් මෙතන ප්‍රධාන කාරණා දෙකක් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ලකුණු දෙකක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා එක්කව කරලා අපි පොඩි ඡේදයක් සකස් කරගන්නවා මේකේ ප්‍රවේශයක් විදිහට. එහෙමනම් දරුවනේ මේක අපි මේ හැඳිනීම පස්සේ අපි මේකේ සාකච්ඡාවට එමු. වැදගත්ම කාරණේ සාකච්ඡාව නිසා මූලික ලක්ෂණ අපි සාකච්ඡා කරමු. මූලික ලක්ෂණ. ඉතින් අපි මූලික ලක්ෂණ වලට අවදාන මේ මූලික ලක්ෂණ ලකුණු අපි දැන් 6ක් වෙන් කරගන්න පුළුවන්. අපි එකින් එක මූලික ලක්ෂණ සාකච්ඡා කරමු. ඉතින් ප්‍රධාන ලක්ෂණේ තියෙන්නේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ගොඩක් අපි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. මම ප්‍රධාන කාරණා තුනක් මුලින්ම ගන්නවා. එකක් තමයි මේ පළවෙනි කාරණේ විධායකයන් දෙකක් පැවතීම. ද්විත්ව විධායකයක් කියන එක. විධායකයන් දෙකක් මම ඊළඟ ලක්ෂණය මතක් කළොත් එහෙනම් විධායකයන් දෙකක් තිබීම. අනික තමයි විවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වීම. ඒ වගේ විධායකය කියන්නේ කැබිනට් මණ්ඩලයේ විවස්ථාදායකයට පුද්ගලිකව හා සාමූහික වගකීම. ඉතින් මේ වගේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක මුලින්ම මම ප්‍රධාන කාරණා තුනක් කතා කරමු. ඉතින් ප්‍රධාන කාරණා තුනකට වැඩි අවධානයක් දීලා අපි මේ වගේ තව ඉදිරියේදී එකින් එක සාකච්ඡා කරගමු. ඒ නිසා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ පවතින ප්‍රධානම ලක්ෂණය තමයි විධායකයන් දෙකක් තිබීම. මොකද්ද මේ විධායකයන් දෙක? කිරි ප්‍රශ්න වලට අහන්නත් පුළුවන්. එකක් තමයි එක විධායකයා. විධායකයන් දෙකක් තියෙනවා. මොකද එක විධායකයක්. එකක් තමයි නාමික විධායකයා. අනික තමයි සත්ත්‍ය විධායකය. සත්ත්‍ය විධායකයට අපි තව නම් කියන්න පුළුවන් තත්ත්‍ය විධායකය කියන්න පුළුවන්. දේශපාලන විධායකයලාත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා විධායකයන් දෙකක් තිබීම කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක විශේෂ ලක්ෂණයක් වෙනවා. ඉතින් අපිට පුළුවන්කමක් තියෙන මේ නාමික විධායකය සහ සත්ත්‍ය විධායක විස්තර කිරීමක් කරගන්නත් පුළුවන් අපිට. පොඩ්ඩක් විස්තර කිරීමත් බලමු අපි මේ විධායකයන් දෙකක් තියෙනවා. මේක අපි කතා කරේ අර තියෙන නම් ටික. දේශපාලන විධායකය කියනවා තත්ත්ව විධායකය කියලාත් කියනවා. ඉතින් ඒක කෙටි ප්‍රශ්න වලට තමයි මතු කරන්න පුළුවන් නාමික විධායකය හා සත්ත්ව විධායකය කියලා. කවුද මේකේ නාමික විධායකය? බලමු නාමික විධායක කවුද කියලා. නාමික විධායක අපි ගන්නේ මේකේ නාමික විධායකයේ රටක වෙන්න පුළුවන් කවුද? රජෙක් වෙන්න පුළුවන්, රැජිනක් වෙන්න පුළුවන්. රජෙක් රැජිනක් අග්‍රාණ්ඩුකාරවරයෙක් එහෙම නැත්නම් ඉන්දියාවගේ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නාමික විධායකය මේ විදිහට රජෙක් රැජිනක් අග්‍රාණ්ඩුකාරයෙක් හෝ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඉතා වැදගත් කාරණයක් තමයි නාමික විධායකයේ සම්බන්ධ දරුවනේ. දැන් මේ නාමික විධායකයන් හැම වෙන තත්ත්වයන් කිහිපයක් තියෙනවා. මෙයා කවුද රටේ?
රටේ නාමක විධායකයා රටේ රාජ්‍ය නායකයා. ඒ වගේම විධායකී නායකයා වාගේම සන්නද්ධ සේවාවේ සේනාධිනායකයා වෙනවා. ඉතින් ඒක විශේෂ කාරණයක් අපිට බහුවන්නට આવොත් එහෙම නාමක විධායකයේ රාජ්‍ය නායකයා, විධායකී නායකයා හා සන්නද්ධ සේවාවේ සේනාධිනායකයා. දැන් මේකේ අපි ඊළඟ විධායකය ගන්නේ සත්ත්ව විධායකයේ කී අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා. ඉතින් මේ කැබිනට් ක්‍රමයක රාජ්‍ය නායකයි ආණ්ඩුවේ නායකයි පුද්ගලයන් දෙන්නෙක් වශයෙන් තියෙන. අපි මේ කතා කරන්නේ මේ කාරණේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක නාමික විධායකයෙක් කවුද කියලා මේ කතා කරේ. නාමික විධායකයෙක් කොහොමද? ඉතින් ඇත්තටම නාමික විධායකයා තමයි බලතල ක්‍රියාත්මක කරන්නේ. නාමික විධායකයේ බලතල ක්‍රියාත්මක කරන්නේ අගමැතිගේ උපදෙස් නිසා අපි මේකට නාමික විධායකය කියනවා. එහෙනම් මේ විධායකයේ නාමික විධායකේ නම් සත්ත්ව විධායකයේ කවුද නියම විධායකයෙ වෙන්නේ ඊළඟ විධායකයා අගමැතිය ඇතුළු කැබිනට් මණ්ඩලය. ඉතින් අගමැති සහ කැබිනට් මණ්ඩලය තමයි සත්ත්ව විධායකයෙ වෙන්නේ. මේ කට්ටිය පාර්ලිමේන්තුවෙන් පත් කරගන්නවා. දේශපාලන විධායකයෝ ඒ වගේම රටේ අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වෙනවා. විශේෂයෙන් කලින් කතාව කියමු මේ කැබිනට් ක්‍රමයක මෙන්න රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා පුද්ගලයන් දෙන්නෙක් වෙනවා. ඉතින් මේක ඉතාල වැදගත් කාරණයක්. ජනාධිපති ක්‍රමයක කොහොමද? ජනාධිපති ක්‍රමයක අර කිව්ව හතරම ඉන්නේ ජනාධිපති. රාජ්‍ය නායකයා, විධායකී නායකයා, සන්නද්ධ සේවා සේනාධිනායකයා, ආණ්ඩුවේ නායකයා මේ හතරම ලැබෙන්නේ ජනාධිපතිවරයාට ජනාධිපති ක්‍රමයක. ඒතකොට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක රාජ්‍ය නායකයයි ආණ්ඩුවේ නායක පුද්ගලයන් එක්කෙනෙක්. දැන් මෙතන කැබිනට් ක්‍රමයක රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායක පුද්ගලයන් දෙන්නෙක් වශයෙන් අපි ගන්න. ඒක විශේෂ කාරණයක් මත මේ විශේෂ ලක්ෂණයක්. ඒ නිසා අපි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක මම ලක්ෂණ වලින් මූලික ලක්ෂණ තුනක් බෙරිපුර සාකච්ඡා කිරීමක් කරනවා. මේ වැදගත්ම කාරණා නිසා. ඒකේ පළවෙනි කාරණේ කතා කළේ මොකද්ද? විධායකයන් දෙකක් තිබීම. ඒ කවුද මේ විධායකයන් දෙක? නාමික විධායකය, සත්ත්ව විධායක මේ ගැන විස්තරාත්මකව කතා කළා. රයිට්. එහෙමනම් බලමු දරුවනේ ඊළඟ ලක්ෂණීය විදිහට කැබිනට් ක්‍රමයක මේ විවස්ථාදායකයේ තුලින් විධායකයේ පත්වීම. දැන් මේ පත්වෙන්නේ විවස්ථාදායකයේ තුලින්. ඉතින් කොහොමද පත් වෙන්නේ? විවස්ථාදායක නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ඒ පාර්ලිමේන්තුවේ විශේෂයෙන් දීමාලික නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළවෙනි මණ්ඩලයේ බහුතර සහයෝගයේ දිනාගත් පුද්ගලයාව නාමක විධායකයෙක් මොකද කරන්නේ? අගමැතිවරයා වශයෙන් පත් කරනවා. ඉතින් නාමක විධායක දැන් මේ අගමැතිවරයා පත් කරන්නේ කවුද? අගමැතිව පත් කරන්නේ නාමික විධායකයෙ විසින්. ඉතින් නාමික විධායක විසින් අගමැතිව පත් කරනවා. අගමැති පත් කරද්දී ඕන එක්කෙනෙක් අගමැති කරන්න බෑ. පාර්ලිමේන්තුවේ මේ මැතිවරින් පස්සේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර විශ්වාසයගත්තු පක්ෂ නායකයා පුද්ගලයා තමයි පත් කරන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවනියට අගමැති පත් කරලා පස්සේ මොකද කරන්නේ? අගමැතිගේ උපදෙස් මත ඒත් නාමික විධායක විසින් මොකද කරන්නේ? කැබිනට් මණ්ඩලය පත් කරගන්නවා. ඉතින් කැබිනට් මණ්ඩලය කවුද පත් කරන්නේ? ඔවුන්ට මොනවද දෙන්න අමාත්‍යාංශ? ඒවා තීරණය කරන්නේ කවුද? අගමැතිවරයා. ඒ නිසා මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල තියෙන ඉතා වැදගත්ම ලක්ෂණයක් තමයි මේ කතා කළේ විවස්ථාදායකයේ තුලින්. දැන් මෙතන මතක තියාගන්න වෙනවා මේ විවස්ථාදායකයේ තුලින් විවස්ථාදායකයේ විසින් නෙමෙයි. කවුරු විසින්ද? දැන් ওই බහුවර්ණ ප්‍රශ්නක આવොත් එහෙනම් විවස්ථාදායකයේ විසින් කියලා වැරදි. විවස්ථාදායකයේ විසින් පත් කරන්නේ නැහැ. විවස්ථාදායකයේ තුලින් පත් වෙන්නේ කවුරු විසින්ද? නාමික විධායක විසින් තමයි මේ සත්ත්ව විධායකයේ පත් කරන්නේ. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල තියෙන ලක්ෂණ මේ කැබිනට් ක්‍රමයක නාමික විධායක විසින් සත්ත්ව විධායකයේ තෝරාගනි. ඒකේ ප්‍රධාන කාරණා දෙක මම මේ ඉස්මතු කරලා පෙන්නන්නේ මේ කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුල තියෙන. එහෙමනම් දරුවනේ දැන් අපි ලක්ෂණ දෙකක් කතා කරා. විධායකයන් දෙකක් තිබීම. ඒ වගේම විවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරා ගැනීම. එහෙනම් තවත් අපි ලක්ෂණ ගමු තුන්වෙනි කාරණේ මේ ඉතා ඒක කැබිනට් ක්‍රමයක ඒක ලක්ෂණයක් වාගේ මේක මූලධර්මයක් බවට පත් වෙනවා. මොකද්ද මේ මූලධර්මයේ සහ ලක්ෂණය? සාමූහික වගකීම. මේ කැබිනට් මණ්ඩලයේ අය අගමැති සහ කැබිනට් මණ්ඩලය විශේෂයෙන්ම පෞද්ගලිකවත් ඒ වගේම සාමූහිකවත් කාටද විවස්ථාදායකට වගකිය යුතුයි. ඒක කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ තියෙන ප්‍රධානම කාරණයක් බවට පත් වෙනවා. මෙතනදී පෞද්ගලික වගකීම කියලා කියන්නේ එකේ කැමැතිවරයා Tamanට දුණු අංශයේ සම්බන්ධව තියෙන පුද්ගලික වගකීම. අනිත් පැත්තේ සාමික වගකීම කියලා අදහස් කරගන්නේ තනියෙන් නෙමෙයි කට්ටියම කැබිනට් මණ්ඩලයේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවට වගකීම. ඉතින් මේ විදිහට කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ පවතින අපි ලක්ෂණ තුනක් මේ තුන්වෙනි ලක්ෂණය හඳුනගත්තේ ඒ විධායක ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකීම පෞද්ගලිකව සහ සාමික. දැන් මේකේ වග කියන්නේ කැබිනට් මණ්ඩලය තමයි වග කියන්නේ. නාමක විධායකයේ වග කියන්නේ මතක තියාගන්න. කැබිනට් ක්‍රමයක පාර්ලිමේන්තුව වග කියන්නේ සත්ත්ව විධායකයේ නාමික විධායක වගකීමක් කරන්නේ නැහැ. ඉතින් හැබැයි බලතල ක්‍රියාත්මක කරන්නේ නාමික විධායකයේ. හැබැයි කරන්නේ අගමැතිගේ උපදෙස් මත. ඉතින් මේ විදිහට අපි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක හඳුනා ගන්නවා ප්‍රධාන කාරණා තුනක් දෙන්නට හඳුනා. අපි තව ලක්ෂණ කිහිපයක් මෙතනදී. දැන් මම ඊට පස්සේ තවත් මේකේ වැදගත් කාරණා කිහිපයක් කතා කරන ලක්ෂණ විදිහට මෙන්න ඉතා කෙටියෙන් මේ ගැන කතා කරමු අපි. ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් වීම. දැන් ආණ්ඩුව කියන්නේ කෙනෙක් නෙමෙයි මෙතන. නමුත් ජනාධිපති ක්‍රමයක ආණ්ඩුව කියන්නේ ජනාධිපතිවරයා. මෙතන ආණ්ඩුව කිව්වහම ආණ්ඩුව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ඉතින් ඒකට තීන්දුව ගන්නේ
තනියෙන් නෙමෙයි තීන්දුව ගන්න සාමූහිකව තීන්දුව ගන්න. ඒ නිසා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක තියෙන තවත් ප්‍රධානම කාරණයක් තමයි මේ ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් වීමත්. අපි ඒක ලකුවට කතා නැති වුණත් අපි සාමාන්‍ය මට්ටමින් සාකච්ඡා කරා මේ කාරණය. ඉතින් අපි පස්වෙනි කාරණේ අපි අවධානය කරොත් එහෙනම් ඊළඟ කාරණේ එකත් වැදගත් කාරණයක්. ඒ ලක්ෂණය තමයි මේ විධායකයේ කියන්නේ කැබිනට් මණ්ඩලය විවස්ථාදායකයේ සමාජිකයන්ගෙන් පමණක් සමන්විත වීම. අමාත්‍ය මණ්ඩලය හැදෙන්නේ විවස්ථාදායකයන් විතරයි. ඒක කැබිනට් ක්‍රමයේ විවස්ථාදායකපත් නැති කට්ටියව අමාත්‍ය මණ්ඩලයට නැත්නම් කැබිනට් මණ්ඩලයට තෝරගන්න බෑ. ඉතින් ඒ හිතේ දැන් සාමාන්‍යයෙන් පත් කරගද්දී නියොත් විවස්ථාදායකයේ ද්විමාලිකුණුත් එහෙම. ඒතකොට පළවෙනි මණ්ඩලය තමයි ගොඩක් කට්ටිය තෝරන අගමැතිවරයා ඇතුළු. ඉතින් දෙතුන් දෙනෙක් ඉතින් දෙවෙනි මණ්ඩලය තෝරගන්නවා. ඉතින් මේ විදිහට කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක අපි තවත් ලක්ෂණයක් අපි සාකච්ඡා කරනවා. අමාත්‍ය මණ්ඩලයේ කියන විධායකීය විශේෂයෙන් මතක තියාගන්න විවස්ථාදායකයේ සමාජයෙන් පමණ විවස්ථාපත්තු නොවුණු අය පත් කරගන්නේ නෑ අපි මෙතෙන්ට කැබිනට් ක්‍රමයකදී. ඒ වගේ ලක්ෂණ අපි තවත් අපි ගත්තොත් එහෙම මේ සම්බන්ධතාවය ගැන හොයලා බලුවොත් එහෙම විවස්ථාදායකයේ සහ විධායකයේ අතර කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක විවස්ථාදායකයේ සහ විධායක සම්බන්ධතාවයේ සමීප සම්බන්ධතාවක් තියෙනවා. ඒකට හේතු තියෙනවා. අපි මේ වෙදිත් අපි හේතු කතා කළා. එක හේතුවක් තමයි මේ විවස්ථාදායකයේ තුලින් පත්වීම විධායකයේ නිසා සමීප වගකීම. මේ නිසා අපි කියනවා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විවස්ථාදායකයේ සහ විධායක අතර පවතින සමීප මේක අනිත් පැත්තෙන් ජනාධිපති ක්‍රමයක ජනාධිපති ක්‍රමයක ලක්ෂණය තමයි විවස්ථාදායකයේ සහ විධායක අතර සම්බන්ධය දුරස්ත වීම. ඒකත් මේ හේතුව අනිත් පැත්තට යන්නේ මේ විවස්ථාදායක තුලින විධායකයේ ජනාධිපති විවස්ථාදායක වෙන වෙනම පත්වීම. වග කියන්නේ නෑ. ඉතින් ඒ නිසා මේක අපි එකිනෙකට ප්‍රතිවිරුද්ධව තමයි කතා කරන්නේ ජනාධිපති ක්‍රමයක ලක්ෂණ. ඕන්න අපිට මේ කාරණා ඔස්සේ මේ අනිත් පැත්ත හැරුවොත් එහෙනම් අපිට ගන්න පුළුවන් වෙනවා ජනාධිපති ක්‍රමයක ලක්ෂණ විදිහට. ඉතින් අපි දැන් කතා කරා ලක්ෂණ කිහිපයක් හයක් කතා කරා කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක මූලික ලක්ෂණ. අපි තවත් දරුවනේ අපි ලක්ෂණ කිහිපයක් ගලුවොත් එහෙනම් පාර්ලිමේන්තු වගේ ආයතන ගැන හිතුවොත් එහෙම. පාර්ලිමේන්තු වැදගත් වෙනවා කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක. පාර්ලිමේන්තුවෙන් තමයි විධායකයේ පත් වෙන්නේ පාර්ලිමේන්තු වග කියනවා. අනික දේශපාලන පක්ෂ වැදගත් වෙනවා. කැබිනට් ක්‍රමයක් සාර්ථක කරන්න බෑ දේශපාලන පක්ෂ නැතුව. දැන් කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක විධායකයෙ වෙන්නේ කවුද? කැබිනට් ක්‍රමයක විධායකයෙ වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් ගත්තු පක්ෂය තමයි ආණ්ඩුව වෙන්නේ. ඉතින් දේශපාලන පක්ෂ නැතුව කොහොමද කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ? පාර්ලිමේන්තු ඡන්දයක් තිබුත් එහෙම පක්ෂ නැතුව කොහොමද බහුතරය හොයන්නේ කාටද තියෙන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂ අවශ්‍ය වෙනවා. මේ විදිහට කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක මේ ලක්ෂණයක් තියෙනවා. පාර්ලිමේන්තු වගේ ආයතන විවස්ථාදායක වෙන ආයතන දේශපාලන පක්ෂ වෙන ආයතන වැදගත් වීමත් කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ තියෙන ලක්ෂණ මූලික ලක්ෂණ වශයෙන් ගන්නවා. ඉතින් ඔයගේ අපි ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්නවා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ. තව අපිට කෙටියෙන් කතා කරේ පාර්ලිමේන්තුවේ නිල කාලේ විවස්ථාදායකයේ සහ විධායක නිල කාලයේ දෙකම එකට ඉවර වෙන සමගාමීව. දැන් ජනාධිපති ක්‍රමයක එහෙම නෙමෙයි. ජනාධිපති ක්‍රමයක නිල කාලයේ සමගාමීව අවසන් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු මූලික ලක්ෂණ විදිහට සාකච්ඡා කළ හැකි. ඉතින් ප්‍රධාන වශයෙන් අපි ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කළා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල තියෙන. එහෙමනම් දුවිපුතේ අපි දැන් ඔය සාකච්ඡා අපේ උත්තරේ පිළිතුර තුල අපේ ප්‍රශ්නේ බවට පත් වුණේ කැබිනට් පාර්ලිමේන්තු ක්‍රම මූලික ලක්ෂණනේ. ඒකේ ලකුණු මම 10කට තමයි උත්තරේ මේ හදාගත්තේ. ඒකේ හැඳින්වීමක් ප්‍රවේශයක් අපි ගත්තා. ඒ කැබිනට් ආණ්ඩු හැඳින්වුවා මොන වගේ ආණ්ඩුකම උදාහරණ ගත්තා. ඉතින් අපි මූලික ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කළා. ඉතින් අපි මේ වගේ ඒක අවසානයේදී අපි එහෙනම් මේකේ යනවා නිගමනයකට අවසානයේදී ලක්ෂණ කිහිපයක් අපි කතා කරලා පස්සේ ඒක ලකුණු දෙකකට අපි මේ නිගමනය හදාගන්න. එහෙනම් බලමු මේකේ තියෙන කාරණා මොනවද කියලා. මේ විදිහට අපි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික ලක්ෂණ සාකච්ඡා කළ හැකි. ඉතින් බොහෝ රටවල දැන් ලෝකේ බොහෝ රටවල කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු පවතිනවා. බ්‍රිතාන්‍යයෙන් නම් පෙර සම්ප්‍රදායක්. ඒ වගේම අපිට තව පොදු රාජ්‍ය රටවල තියෙනවා. ඉතින් ඒ වගේ කාරණා ලංකාවේ උදාහරණ අරගෙන තියෙනවා. අපි ලංකාව සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අවසානයේදී අපි කතා කරන මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ජනාධිපති ආණ්ඩුව සමග බැලීමේදී විචාරකයෝ වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් වශයෙන් සැලකනවා. ඉතින් මේ විදිහට අපි එහෙනම් ඔය සාකච්ඡා කළේ අපේ අද විධායක බලයේ සංවිධානය කිරීම අනුව ආණ්ඩු ක්‍රමාවකෘතියේ සාකච්ඡා කරන මේ පුනරීක්ෂණ පන්ති මාලාවේ මේ පාඩම් මාලාව තුල එක ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කළේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල පවතින මූලික ලක්ෂණ මොනවද කියලා අපි හඳුනාගත්තේ. එහෙමනම් දරුවනේ අපි එක ප්‍රශ්නයක් සාකච්ඡා කළා. අපි එහෙමනම් ඊළඟට තවත් රචනාමය ප්‍රශ්නයක් සඳහා අවධානය යොමු කරමු. මේක ටිකක් මම පුළුල්ව සාකච්ඡා කරා. අපේ දෙවෙනි යගීම එතකොට කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම වල යහපත් අයහපත් ලක්ෂණ කියන එක. ඒක මම සකස් කරේ පිළිතුර ලකුණු 20කට සකස් කරලා තියෙන්නේ. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම යහපත් අයහපත් ලක්ෂණ. අපි කලින් දවසේ කතා කළා අපි සංධීය ආණ්ඩු ක්‍රමයේ යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කළා. ඉතින් අද දවසේ අපි මේකෙදී මේ වගේ ප්‍රශ්නයක් සඳහා අවධානය යොමු කරනවා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම වල යහපත් අයහපත් ලක්ෂණ. එහෙනම් අපි බලමු මේකේ කොහොමද උත්තරේ සකස් කරගන්නේ කියලා පිළිතුර. අර කලින් වගේ තමයි අපි ඉස්සලාම ප්‍රවේශයක් හැඳින්වීමක් ගන්නවා. ඒකෙදි මම කාරණා කිහිපයක් ඇතුළත් කළ ප්‍රධාන කාරණා දෙකක් ඇතුළත් කරලා තියෙනවා හැඳින්වීමක් විදිහට.
කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුව හඳුන්වන්නේ. ඒක අපි හඳුන්වන විධායක බලයේ සංවිධානය කිරීමනෝ පවතින ආණ්ඩු ක්‍රමයක්. ඉතින් මොකද්ද මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියන දේ අපි කලින් කතා කරානේ කැබිනට් පාර්ලිමේන්තු ආයෙ නැවත කතා කරන්න අවශ්‍ය වෙන්නේ. අපේ මේ පුනරුස්සන පන්තිය නිසා උදාහරණයක් දාලා ඉතින් ඒ නිසා පුළුවන් නම් මූලික ලක්ෂණ කිහිපෙකුත් කෙටියෙන් සඳහන් කරගන්න. ඉතින් මේ විදිහේ අපි ප්‍රවේශයක් මේකට ගත යුතුයි. ඉතින් මේ අපෙන් අහන්නේ යහපත් අයහපත් ලක්ෂණ. ඒ නිසා මේ විදිහ අපි හැඳිනීමක් අරගෙන මේකල අපිට ලකුණු 3ක් වෙන් වෙනවා. ඒවා මේ ප්‍රවේශයෙන් පස්සේ දරුවනේ අපි දැන් මේක මම අර කලින් කිව්ව විදිහ මෙහෙමයි මේක මේ හැඳිනීමක් මේ තියෙන්නේ මේක ඡේදයක් වශයෙන් ගන්න තියෙන්නේ. අපි මේක කරුණු වශයෙන් එකිනෙක පෙන්නුවාට මේක අපි තමන්ගේ වචන පාවිච්චි කරලා ශාස්ත්‍රීය භාෂාවකින් මේක හොඳ පිළිතුරක් ආරම්භයක් විදිහට අරගෙන එක ඡේදයක් හදාගමු. රයිට්. එහෙමනම් අපි ඊළඟ බලමු මේකේ දෙවෙනි කාරණේ විදිහට අන්තර්ගතය. දැන් එකින් එක අපි කතා කරන්න ඕන යහපත් අයහපත් ලක්ෂණ. දැන් මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ යහපත් අයහපත් ලක්ෂණ මතක තියාගන්න මම ප්‍රධාන වශයෙන්ම ගන්නවා මුලින්ම ප්‍රධානම වාසියක් ගන්නවා. ඊට පස්සේ මම තව දෙකක් ගන්නවා. තුනක් අපි මුලින්ම බලමුකෝ. ඉතින් මේකේ ප්‍රධාන වාසිය තමයි දැන් විචාරකෝ කියන විදිහට ඒක අපි දැන් කතා කරන්නේ ජනාධිපති ක්‍රමයක් එක්ක සාපේක්ෂව කතා කරන්නේ. දැන් කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක උනත් වෙන ආණ්ඩු ක්‍රමයක උනත් ඒකේ වාසිය හොඳින් සාකච්ඡා කිරීමේදී අපිට පුළුවන්කමක් වෙනවා විශ්ලේෂණාත්මකව මේක ප්‍රතිවිරුද්ධව තියෙන විකල්ප ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමයත් එක්ක සාපේක්ෂව නම් කතා කිරීම තුළ වැඩි ලකුණක් අපිට ගන්න පුළුවන්. එමය ප්‍රධාන වාසිය ගන්න මේකේ ප්‍රධානම වාසිය මේ කැබිනට් ක්‍රමයක් තුළ තියෙන මොකද ඒ වාසිය ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි ආණ්ඩු ක්‍රමයක් වීම කියන එක. ඉතින් මේක තමයි ප්‍රධාන ලකුණු 7ක් මේ වාසිය වලට යොමු වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි. ඉතින් අපි මේක පටන් ගන්න මෙහෙම කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන ප්‍රධානම වාසිය කියලා පටන් ගන්න පුළුවන්. ඉතින් විචාරකෝ කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් ප්‍රාන්තවාදී භාවයෙන් වැඩි. මොනවද හේතු? දැන් මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි වෙන හේතු මොනවද? දෙක හේතුවක් තමයි මේකේ විධායකය තනි පුද්ගලයෙක් නෙමෙයි. මේකේ විධායකයෙක් කොහොමද තියෙන්නේ? තනි පුද්ගල විධායකයක් නෙවෙයි මේක. විධායකය සාමූහික විධායකයක් තියෙන අපි මූලික ලක්ෂණ ඉගෙන ගත්ත මේ කාරණය. ඒව මේක වගකීම සහිත ආණ්ඩු ක්‍රමයක්. ඉතින් වගකීම සහිත ආණ්ඩු ක්‍රමයක් කියලා කිව්වේ මේ විධායකය වග කියනවා ව්‍යවස්ථාදායකයට. ඉතින් තනි පුද්ගල විධායකයක් නොවන නිසා ඒ කියන්නේ සාමූහික විධායකයක් හින්දා ඒ වගේ වගකීම් සහිත ආණ්ඩු ක්‍රමයක් නිසා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් අපි සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි ආණ්ඩු ක්‍රමයක් වශයෙන් තමයි සලකන්නේ. ඕක කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුල පවතින දරුවනේ ප්‍රධානතම ලක්ෂණي බවට පත් වෙනවා. ප්‍රධාන වාසී වෙනවා. එහෙමනම් අපි තවත් මේකේ වාසි කීපයකට අවධානය යොමු කරනවා. මේ එක වගේ දෙකක් එක ළඟ තියන්නම් තවත් වාසි දෙකක් විදිහට මේ කැබිනට් ක්‍රමයක තියෙන වාසියක්. දැන් මේ දේශපාලන බලය මෙහෙවද්දී කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක දේශපාලන බලය මෙහෙවද්දී දේශපාලන ප්‍රවීණයන් විසින් මේ දේශපාලන ප්‍රවීණයන් වෘත්තීමේ දේශපාලන ප්‍රවීණයන් විසින් ආණ්ඩු බලය මෙහිීමේ වාසිය ලැබෙනවා. දැන් මේකෙදි කියන්නේ නෑ ජනාධිපති ක්‍රමයක දේශපාලන බලය මෙහෙවන්නේ දේශපාලන වශයෙන් ප්‍රවීණයෝ කියලා. නමුත් ජනාධිපති ක්‍රමයක දේශපාලන ප්‍රවීණ නොවන අයට ආණ්ඩු බලය ලාම ඉඩකඩක් තියෙනවා. නමුත් කැබිනට් ක්‍රමයක හිම වෙන්නේ නැහැ. කැබිනට් ක්‍රමයක අගමැති වෙන්නේ දිගු කාලයක් තිස්සේ දේශපාලන හිටපු එක්කෙනෙක්. මෙතිකන් හම්බෙන්නේ ඒ වගේ අය. කටේ දන්නා මොනවද කරන්න ඕනේ, ගන්න ඕන ක්‍රියාමාන මොනවද? ඒ නිසා මේ වෘත්තීමේ දේශපාලන ප්‍රවීණයෝ ආණ්ඩු බලයේ මෙහෙවීමේ වාසිය මේ අපිට කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ ලැබෙනවා. ඒක ලැබෙනවා අඩුයි ජනාධිපති ක්‍රමයක් තුළ. ඒක කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ තියෙන ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි අපි කතා කරේ අගමැති වෙන්නේ දිගු කාලයක් දේශපාලනේ හිටපු එක්කෙනෙකුට. ඉතින් ඒ වගේ වෘත්ති දේශේකට තමයි අගමැතිකම හම්බෙන්නේ. ඉතින් අගමැතිනුත් ඒ වගේ තමයි. ඒ නිසා ඒ වාසිය ජනාධිපතික මගේ හැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම තව මේ වගේ වාසියක් ගන්නවා මේ කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ තියෙන දැන් දේශපාලන ප්‍රවීණ වෘත්තීමේ දේශපාලන ප්‍රවීණ ආණ්ඩු බලය මෙහෙනවා වගේම විශේෂයෙන්ම මේ ඇමතිවරුන්ට කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක ඇමතිවරුන්ට වැඩි ඉඩ කඩක් ලැබෙනවා විධායක බලය ක්‍රියාත්මක කිරීමේදී ඇමතිවරුන්ට. දැන් හේතුව දැන් විධායක බලය අගමැතිවරයා විතරක් නෙමෙයි ඉන්නේ මේකේ. අගමැති නමතර ඇමතිවරු ඉන්නවා. දැන් ඇමතිවරු කියලා කියන්නේ අගමැතිගේ සේවකයෝ එහෙම නෙවෙයි. උන්ට ස්වාධීනතාව උන්ටත් එක එක අංශ දීලා තියෙනවා. ඒ තුළ උන්ට මේ වැඩි බලයක් උන්ට හම්බ වෙනවා මේ කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ. ඒ නිසා උන්ට ස්වාධීනව ක්‍රියා කළ හැකි. මේ තත්ත්වය තුළ අපි තවත් වාසියක් ගන්නවා. මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ තියෙන වාසියක් විදිහට ඇමතිවරුන්ට වැඩි ඉඩකඩක් ලැබීම මේකේ වාසියක් වශයෙන් අපි සඳහන් කරනවා. ඒ නිසා අපි ඒ ප්‍රධාන වාසියක් වෙනවා. අපි ඒ වගේම නායකත්ව අරුබුද ඇති වෙනවත් අඩුයි. ඒක දැන් කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක අගමැතිවරයා ඉද්දී ඇමතිවරු ඉද්දී ඊළඟට ඉන්න කවුද අගමැති කියන එකට ඕනතරම් ජ්‍යෙෂ්ඨයෝ බලාගෙන ඉන්නවා නායකත්ව අරුබුද ඇති වෙන්නේ නැහැ. අපි දන්නවා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ දිහා බැලුවාම දැන් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ අගමැතිවරු ගණනාවක් අපි දැක පහුගිය කාලේ අගමැතිවරුේ දන්නවා. ඉතින් වර්තමාන අගමැතිවරට කලින් ගොඩක් අගමැතිවරු කීප දෙනෙක් හිටිය නිසා මේ දැන් අපේ වගේ රටවල එහෙම තත්ත්ව ටිකක් අඩු තත්ත්වයක් තියෙන්නේ. මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමවල ඒ තත්ත්වය
ඒ තියෙනවා මෙතුරුන්ට වැඩි එකක් තියෙනවා ඒ කාරණේ. ඉතින් ඒක අපි වාසියක් වශයෙන් ගන්නවා කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක. ඉතින් අපි දැනට වාසි 3ක් කතා කළා. ප්‍රධාන වාසිය ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් වැඩි ආණ්ඩු ක්‍රමයක් වීම. ඒ වගේම අපි කතා කරා ප්‍රවීණියෝ දේශපාලන බලයේ මෙහිමේ වාසි ලැබීම. ඒ වගේම දැන් අපි කතා කරේ විධායක බලයේ ක්‍රියාත්මක කිරීම සම එමෙතුරුන්ට වැඩි වැදගත්කමක් ලැබීම. මෙන්න මේ කියන වාසි වලට අමතරව තවත් වාසි කිහිප වෙනවා. මේ ඉතා වැදගත් කාරණයක්. මේ පාර්ලිමේන්තු වගේ ආයතන වැදගත් වීම. පාර්ලිමේන්තු විතරක් නෙමෙයි දරුවනේ. දේශපාලන පක්ෂත් වැදගත් නම් ඒ වගේ දෙකක් ගන්නවා එක වගේ. දැන් තුනක් කතා කරා. මේකත් එක හතරයි පාර්ලිමේන්තුව. එයි මේ පාර්ලිමේන්තු වැදගත් වෙන්න හේතුව. පාර්ලිමේන්තු වැදගත් වෙන්න හේතුව තමයි පාර්ලිමේන්තුවෙන් තමයි පත් වෙන්නේ විධායකය. අගමැති සහ කැබිනට් මණ්ඩලය වගේ පාර්ලිමේන්තු වග කියනවා මේ කට්ටිය. ඒ නිසා පාර්ලිමේන්තු වගේ ආයතන වැදගත් වීම මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල පවතින තවත් වාසියක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව පමණක් නෙමේ දරුවෝනි අපිට ගන්න පුළුවන් තවත් වාසියක් විදිහට දේශපාලන පක්ෂත් වැදගත් වෙනවා. අර අපි කලින් මේක මූලික ලක්ෂණයටදී සාකච්ඡා කළා. ඉතින් දේශපාලන පක්ෂ නැතුව අමාරුයි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. ඉතින් කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක විධායකයෙක් බවට පත් වෙන්නේ ඒ විවස්ථාදායකේ බහුතරය ගත්තු දේශපාලන පක්ෂය. ඒකට ඉතින් දේශපාලන පක්ෂ වගේ ආයතන වැදගත් වීමත් කැබිනට් ක්‍රමයක තියෙන ඒ වාසිදායක තත්ත්වයක්. නිසා මේ දැනට අපි වාසි 5ක්. දැන් අපි කිව්වම වාසි 5 මොනවද අපි දැන් 5ක් පළවෙනි තුන ප්‍රජාතන්ත්‍රවාදී බව වැඩි ආණ්ඩු ක්‍රමයක් වීම, වෘත්තීමේ දේශපාලන ප්‍රවීණ ආණ්ඩු බලයේ මෙහෙයවීම, ඇමතුරුන්ට වැඩි ඉඩකඩක් ලැබීම, තව දෙකක් කතා කරා මොකද්ද? පාර්ලිමේන්තු වැදගත් වීම, ඒ වගේම දේශපාලන පක්ෂ වැදගත් වීම. ඉතින් වගේ වාසිදායක තත්ත්වෙන් අපි තවත් කිහිපයක් මේක අවධානය යොමු කළොත් එහෙම විවස්ථාදායකයේ සහ විධායක අතර ගැටුම් ඇතිම අඩුයි. ඒ මොකද දැන් ජනාධිපති ක්‍රමයක ගැටුම් ඇතිවීම ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. හේතුව ජනාධිපති ක්‍රමයක විවස්ථාදායකයේ පත් වෙන වෙනම මැතිවරණයකින් විධායකයේ පත් වෙන වෙනම මැතිවරණය. එතකොට වෙනම පත් වුනහම දේශපාලන පක්ෂ දෙකකින් පත් වෙන්න පුළුවන් ජනාධිපති ක්‍රමයක. ඉතින් විධායකයේ ජනාධිපති එක් දේශපාලන පක්ෂයෙන් පත් වෙලා විවස්ථාදායකයේ තවත් පක්ෂකින් තේරීපත්. එතකොට දෙගොල්ලක්නේ ගැටුම් ඇති වෙනවා. දැන් මෙතන එහෙම නෙවෙයි. දැන් මේකේ එහෙම අඩුයි. හේතුව ඒක විවස්ථාදායකයේ බහුතරය ගත්තු කට්ටියම තමයි විධායකයේ වෙන්නේ. ඉතින් එකම කට්ටියක් ඉන්නේ. විවස්ථාදායකයේ තුලින් විධායකයේ පත් වෙන නිසා එකම කණ්ඩායම තමයි විවස්ථාදායක කියන්නේ විධායකයේ කියන්නේ විවස්ථාදායක බහුතරය තියෙන කණ්ඩායම. ඉතින් ඒ තුල එකම කණ්ඩායම නිසා මේ ගැටුම් ඇතිවීම අවම වීමක් වෙන එක අපි වාසියක් වශයෙන් විස්තර කිරීමක් කරගමු. ඊට තව කෙටි වාසි දෙකක් මේක මම සඳහන් කරලා තියෙනවා මේ දෙකට අමතරව. තවත් එකක් තියෙනවා. ඒක මේ කාරණා ටික පුළුවන් විදියට මේක තියෙන්නේ බලේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වගකීම හඳුනා ගන්න ආණ්ඩුව ගමන් දිශාව හඳුනාගත්ත හේතුව මේ කට්ටියක් ඉන්නේ. ඒ කට්ටිය සාකච්ඡා කරලා තීන්දුව ගන්න නිසා අපිට කොයි පැත්තටද මේ ආණ්ඩුව ක්‍රමය ගමන් කරන්න කියන කාරණේ අපිට හඳුනාගත්ත හැකි. ඒක වෙනස්කම් වල ලක් වෙන ආණ්ඩුව ක්‍රමයක්. ඉතින් මේ විදිහට අපි දරුවනේ කතා කළේ මේ ප්‍රශ්නේ බවට පත් උනේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුව ක්‍රමයක් තුල පවතින යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කරේ. එතකොට අපි දැනට ප්‍රධාන කාරණා කිහිපයක් අවධානය යොමු කළා. මේකේ අවසාන කාරණා කෙටියෙන් හරි කමන්නේ ඒ තතුලිලා මුල් කාරණා ටික වඩා විස්තරාත්මක රිවීම තුළ අපිට මේ ලකුණු ටික ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් දරුවනේ බලමු මේකේ අයහපත් ලක්ෂණ දැන සාකච්ඡා කරලා ඒකෙත් ලකුණු 7ක් වෙන් කරලා තියෙන්නේ. මම දැන් අවාසිදායක තත්ත්වය ගත්තාම අපි ප්‍රධාන වශයෙන් බලමු මොකද්ද මේ අවාසිදායක තත්ත්වය. මේකේ ගොඩක්ම ඒක අවාසිදායක තත්ත්වයන් තියෙනවා. පළවෙනි කාරණය ප්‍රධාන අවාසි වශයෙන් ගන්නවා මේකේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුළ පවතින පොදුවේ අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් කියන එක. මෙන්න බලන්න පළවෙනි එක අපි ගන්නවා අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් කියන එක. ඒ කොහොමද අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් වෙන්නේ? කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකයෙ වෙන්නේ කෙනෙක් නෙවෙයිනේ. ජනාධිපති ක්‍රමය නම් තනි පුද්ගලෙක්. ජනාධිපති තමයි විධායකයෙ. ඒක කාර්යක්ෂමයි. දැන් ඒකට සාපේක්ෂව බලද්දී මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායකයෙ කට්ටියක් හින්දා සාමක විධායක නිසා තීන්දුව ගන්න ගියාම ගතන කාලේ වැඩි වෙනවා එතකොට. ඉතින් ඒ හින්දා ජනාධිපති ක්‍රමයක් සාපේක්ෂව බලද්දී අපිට මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් ගොඩනගෙන්න පුළුවන්. ඒක අපි අවාස්දායක තත්ත්වයක් වශයෙන් තමයි ගන්නෙ. හරි ඊට පස්සේම දරුවනේ දැන් මේකට අමතරව තවත් මේ එකම කාරණයක් පදනම් කරගෙන මේක පොදුවේ කැබිනට් ක්‍රමයක් තුල දකින්න පුළුවන් කාරණා අවාසිය අකාර්යක්ෂමතාවය කොහොමවත් මේ තත්ත්වය ඇති වෙනවා කැබිනට් ක්‍රමයක. මම තවත් ගන්නවා මේකේ අවාසිය 3ක් ගන්නවා. ඒක ගන්නේ මේ එකම කරුණක් පදනම් මේක කාර්යක්ෂම අඩු ආණ්ඩු ක්‍රමයක් වශයෙන් තමයි සැලකන්නේ. එතකොට අපි ඊළඟ කාරණයට යනවා මේ දෙවෙනි අවාසිය විදිහට ඒක මම ගන්න එකම කාරණයක් පදනම් කරගෙන. දැන් මේ අස්ථාවර ආණ්ඩු ක්‍රමයක් වීම. කොහොමද කැබිනට් ක්‍රමයක් අස්ථාවර වෙන්නේ? දැන් හැමතිස්සෙම අස්ථාවර ආණ්ඩු බිහි වෙන්නේ නැහැ. කැබිනට් ක්‍රමයක් අස්ථාවර ආණ්ඩුවක් බවට පත් වෙන හේතුව තමයි ආණ්ඩුවට, ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ නියත බහුතරයක් නැත්තම්, ඒ කියන්නේ බහුතරේ නැත්තම් ආණ්ඩුව තනි දේශපාලන පක්ෂයෙන් නොවුනොත් එහෙම තනි දේශපාලන පක්ෂයෙන් පත් නොවුනොත් එහෙම ආණ්ඩුව හදන්න වෙන්නේ පක්ෂ එකතු වෙලා. එවැනි ආණ්ඩුවට අපි කියනවා සභාගාණ්ඩු කියලා. සභාගාණ්ඩු කියන්නේ පක්ෂ එකතුලා හදන ආණ්ඩු.
ඉතින් බහුසාංස්කෘතික සමාජයක කැබිනට් ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී මේ සභාගාණ්ඩු බිහි වෙන්න පුළුවන්. තෙවෙනි තත්ත්වය තුළ ඒ වගේ තත්ත්වයක් ආවොත් එහෙම අපි කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු සාර්ථක වෙන්නේ නැහැ. අපි ලංකාවෙත් ඔය කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ තියෙන කාලේ විශේෂයෙන් 1960 අවුරුද්දේ එකම අවුරුද්දේ මැතිවරණ දෙකක් පවතුන. 60 මාර්තු සහ 60 ජූලි මැතිවරණ. ඉතින් එකම අවුරුද්දක මැතිවරණ දෙකක් පැවැත්වීම තුළ අපිට පේනවා මේ ආණ්ඩුව අස්ථාවරභාවය. ඒ විතරනේ දරුවනේ වල ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ අපි කතා කරන්නේ දැන් ප්‍රංශයේ තියෙන වර්තමානයේ 5 වන සමූහ ආණ්ඩු අවස්ථාව. ඊට පෙර 4 වන සමූහ ආණ්ඩු 3 වන සමූහ ආණ්ඩු අවස්ථාව ගත්තොත් එහෙම කැබිනට් ක්‍රමයටතේ දැඩි අස්ථාවරභාවයක් තිබ්බයි රටවල් වල. ඒකනේ ප්‍රංශයේ ස්ථාවර ආණ්ඩුවක් සඳහා 5 වන අවස්ථාවටතේ විධායක ජනාධිපති ක්‍රමයටතේ දැඩි මධ්‍යගත ක්‍රමයක් නිර්මාණය කරන්නේ. ඒ නිසා මේ අස්ථාවර ආණ්ඩු ක්‍රමයක් වෙන එක මේ කැබිනට් ක්‍රමයක තියෙන ලක්ෂණ විශේෂයෙන්ක බහුවාර්ග සමාජික තමයි වෙන්නේ. ඒක අවාසිදායක තත්වයක් බවට පත් වෙන අපිට. ඒ වගේම දැන් මේ අස්ථාර වගේම දැන් මේ අස්ථාරය ඇති වෙන්නේ තනි දේශපාලන පක්ෂයක බලයගත නැති අවස්ථාවක. අන්න ඒ වෙලේ තත්වයක් තුල ඇති වෙන තවත්මම අවාසිදායක තත්වෙට ගියොත් එහෙම ඒ දෙක තමයි දරුවනේ මේ දේශපාලන උණුසුම් වීම කියන එක. රටේ දේශපාලන උණුසුම් ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒකෙමින් තර කාරණේ කාටවත් තනියෙන් ආණ්ඩුවක් හදන්න බැරි වුණොත් එහෙම ඒ වගේ තත්ත්වයක් තුළ කට්ටිය එකතු වෙන ආණ්ඩුව හදන්න වෙන්නේ. ඉතින් හරියටම දැනගන්න අමාරු ජනතාව දන්නෙත් නෑ, මාත් දන්නේ නෑ, ලෝකෙ මිනිස්සු දන්නෙත් නෑ කවුද ආණ්ඩුව හදන්නේ කියලා. ඉතින් උණුසුම් තත්ත්වයක් අර තරඟයක කවුද දිනන්නේ කියන කාරණය හොයාගන්න බෑ වගේ තත්ත්වයක් එතන කවුද ආණ්ඩුව හදන්නේ. මේ තුල වැඩි මාසන ගත්තු කට්ටිය ආණ්ඩුව පිටින් බලන් ඉන්න කට්ටිය බලනවා කොහොම හරි තමන්ගේ පැත්තට කට්ටියව ගන්න. අනික් කට්ටිය බලනවා උන්ගේ පැත්තට ඒ කට්ටිය ගන්න. ඉතින් මේ තත්ත්වයක් තුල මොකද වෙන්නේ? රටේ දේශපාලන උණුසුම් ස්වභාවයක් මෙහිදී පාවා දීම ඇති වෙන්න පුළුවන්. කුමන්ත්‍රණ ප්‍රතිකුමන්ත්‍රණ අල්ලස්දී මගේ දේශපාලනයේ මේ වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයකට යනවා මේ කැබිනට් පාර්ලිමේන්තුව ආණ්ඩුව. හැබැයි යන්නේ මතක තියාගන්න ඒ ආණ්ඩුව තනි දේශපාලන පක්ෂයෙන් පත් වුණේ නැත. එහෙම වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති ආණ්ඩුක්‍රමයක එහෙම ජනාධිපති වෙනම ජනතාව ඡන්දයෙන් පත් වෙන්නේ. ඉතින් ඒ නිසා රටේ දේශපාලන උණුසුම් වීමත් ඇති වෙන්න පුළුවන් මේ කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුලින්. ඊට අමතරව දැන් මේ තවත් මේ අවාසියක් මේ කාරණා පදනම් කරමින් පෙන්වන්න පුළුවන්. හතරවෙනි අවාසිය විදිහට මොකක්ද ඒක? කියන්නේ ජාතික අභිලාෂ, ජාතික ආසාවන් අභිභව පටු ආසාවන් ඉස්මතු වීම. ඒ වෙන්නේත් මේ බහුවාර්ග සමාජය තුළ කැබිනට් එකක් ක්‍රියාත්මක වෙද්දී. ඒකට හේතුව තමයි කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අපි දන්නවා රටේ ප්‍රධාන පක්ෂ අපි දෙක කියමුකෝ. අපි ලංකාව ගත්තොත් ප්‍රධාන පක්ෂ දෙක. ප්‍රධාන පක්ෂ නියෝජනය කරන රටේ ජාතික අභිලාෂ. රටේ ඒ කට්ටිය මුළු රටේම ජාතික අභිලාෂ වෙනින් තමයි පෙනී හිටින්නේ. හැබැයි සමහරලා රටක ප්‍රාදේශීය දේශපාලන පක්ෂ තියෙනවා. ඒවා සමහර වර්ග දේශපාලන පක්ෂ විවිධ ජන වර්ග, ආගම්, සංස්කෘතීන්, ඒවා ප්‍රදේශ. ඉතින් ඒ කට්ටිය තමන්ගේ ප්‍රාදේශීය අවස්ථා. දැන් මෙහිම තත්ත්වයක් තුළ කාටවත් ආණ්ඩුවක් හදාන්න වෙන මොකද වෙන්නේ? අර ප්‍රධාන පක්ෂ වලට සිද්ධ වෙනවා සුළු පක්ෂ වල සහාය ගන්න උන් කියන ඉල්ලීම් වලට හුම්කම් දෙන්න. ඒ වෙතත් උන්ගේ ඉල්ලීම් ඉදිරියට ඇවිල්ලා රටේ ජාතික අභිලාෂ පස්සට යන්න පුළුවන්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ඒ අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තියෙද්දි. එහෙනම් දරුවනේ මම දැනට කතා කළේ මේ අවාසිදායක තත්ත්වයන් කිහිපෙන් ප්‍රධානම මාසයේ මොකද කතා කරේ? මූලික වශයෙන් මම ගත්තේ අකාර්යශ්‍රමය. ඒක පොදුවේ අකාර්යශ්‍රමය ඊට පස්සේ තව තුනක් කිව්වනේ. මොකද මේ අවස්ථ තුන රටේ අස්ථාවර ආණ්ඩු බිහි වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලන උණුසුම් වෙන්න පුළුවන්. දැන් මේ කතාවකුවේ ජාතික අභිලාෂ අභිභව පටුවා මම තව එකක් මෙතන ගන්නවා මේ නිලධාරීවාදය කියන එක. ඒකත් අපි මේ කාරණේ වශයෙන් ගන්නවා මේ අවාසියක් විදිහට. ඒකත් කෙටියෙන් බලාගමු. නිලධාරීවාදී විශේෂයෙන්ම කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක මේ නවක ඇමතිවරුපත් වුණොත් එහෙම ඔවුන්ට දේශපාලනය ගැන දැනුමක් තිබුණා රටේ කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ ගැන අවබෝධය අඩු නිසා නිලධාරීන් කියන දේවල් වලට හුම්කම් දීලා ඔවුන් යටතටපත් වීමේ අවදානමක් තියෙනවා. අද වෙද්දී විශේෂයෙන්ම අද දේශපාලන විධායකයට ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී තියෙන දැනුම විශේෂ දැනුම නැති බව නිසා මේකේ දැනුම තියෙන්නේ නිලධාරීන්ට නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක අපි අර රාජ්‍ය ප්‍රතිපත්ති යටතේත් මේ කාරණේ කතා කළා මේ ප්‍රවණතාවක් විදිහට. ඉතින් මේ විදිහේ අවාසිදායක තත්ත්වෙන් අපි පෙන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ වගේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක තියෙන යහපත් අයහපත් ලක්ෂණ අපි සාරාංශ කිරීමක් අපි කතා කිරීමක් කරගත්තා. ඒ තුළ අපි හැඳින්වීමක් කළා මුලින්ම කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම සම්බන්ධව ලකුණු 3ක් මම ඒකට වෙන් කළා. ඒ වගේම සාකච්ඡාව තුළ ලකුණු 7 කැබිනට් එකේ වාසි මොනවද අවාසි මොනවද අපි කතා කළා. ඉතින් බගාවත් තව යහපත් ලක්ෂණ ඇති අයහපත් ලක්ෂණ ඇති ඒවා සම්බන්ධ කරලා මේ උත්තරේ හොඳට සකස් කරගමු. එහිදී අවසානයේ අපි මේකේ නිගමනයකුත් වෙන ලකුණු 3 ඉහත කරුණු සාරාංශ කරමින් බලන්න අපි නිගමනය බලමු. මේ විදිහට අපි අවසන් කරන කලින් වගේ අර කලින් දවසේ ප්‍රශ්න වගේම කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කළ හැකි. ඉතින් හැබැයි ඒකේ වාස්‍ය තීරණය වෙන්නේ නිකම්ම නෙමෙයි. හැම එකේ මේ වාසිය ඇති වෙන්නේ මේ අවාසිය ඇති වෙන්නේ රටේ ආණ්ඩු ක්‍රමයේ ස්වරූපයත් එක්ක තමයි වෙන්නේ. රටේ දේශපාලන ක්‍රමයේ ස්වරූපයත් එක්ක. දැන් බ්‍රිතාන්‍ය වගේ රටක ද්විපක්ෂ ක්‍රමයක් තියෙන තත්ත්වයක් තුළ සමහර අවාසිය ඇති වෙන්නේ නැහැ.
ඉතින් අපේ වගේ රටක මේ බහුවාර සමාජික කැබිනට් ක්‍රමයක් ක්‍රියාත්මක වුත් හිමේ අවාසිය ඇති වෙනවා. ප්‍රංශය වගේ රටක කැබිනට් එකක් තිබුත් ඒ වාසිය ඇති රටේ තියෙන දේශපාලන ක්‍රමයේ ස්වරූපයත් එක්ක විශේෂයෙන් දේශපාලන පක්ෂ ක්‍රමයේ ස්වරූපයත් එක්ක තමයි තීරණය වෙන්නේ. කොහොම වුණත් අපි අවසානයේ මෙහි වචනයක් කියනවා. මේක අනිවාර්යෙන් කියන්නේ විචාරකීන්ට අනුව කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි එහෙත් කාර්යක්ෂමතාවයෙන් අඩු අස්ථාවර ආණ්ඩු ක්‍රමයක් කියන එක තමයි මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ තියෙන අපි මේක අවසානම කාරණේ. ඒ ගැන අවසානයේ සඳහන් කළ යුතු මේක බහුවර්ණවට පවා ඉන්න පුළුවන්. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම සලකන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි එහෙත් කාර්යක්ෂමතාවයෙන් අඩු අස්ථාවර ආණ්ඩු ක්‍රමයක් වශයෙන් ඒ කතාවෙන් අවසන් කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට දරුවනේ අපි දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරගත්තා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක යහපත් අයහපත් ලක්ෂණ කියන එක. ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. අපි ලකුණු 20ක ප්‍රශ්නයක් වශයෙන් එහෙනම් දරුවනේ අපි බලමු ඊළඟට තවත් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරමු. ඊළඟ මම ප්‍රශ්නේ ගන්නවා ඊළඟ ඇගේම තුන්වෙනි එක අපේ තුන්වෙනි ප්‍රශ්නය. අර අපි කලින් කතා කළේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක යහපත් අයහපත් ලක්ෂණනේ. දැන් මේක අපිට අපි දන්නේ නැහැ මොකක්ද ඉන්නේ කියලා මේ විභාගයේදී. අපි ඒ නිසා මේක අනිත් පැත්තත් ඒ ප්‍රධාන ආණ්ඩු ක්‍රමය ජනාධිපති ආණ්ඩු ක්‍රමයකත් අපි බලමු යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කරගන්න. හැබැයි මේකෙදි මම මේ තියෙන කාලෙත් එක්ක කලින් තරම් අපි ලොකු අවධානයක් වෙලාවක් දෙන්න විදිහක් නැහැ මේකට. අපි මේක සාමාන්‍ය මට්ටමින් කතා කරගමු කරුණු ටික. මේක ලකුණු 20ක ප්‍රශ්නයක් වශයෙන් ගත්තේ එහෙනම් මේකෙත් අර කලින් වගේ තමයි මේ මුලින්ම අපි ප්‍රවේශයක් ගන්නවා හැඳින්වීම ලකුණු තුනක්. ඒකෙදි කතා කරන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් අපි හැඳින්වීමක් කරගන්නවා. ඒකත් මොන වගේ ආණ්ඩු ක්‍රමයක්ද? ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියන්නේ අර කලින් වගේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වනවා. අපි මූලික ලක්ෂණ කිහිපයක් දක්වනවා. ඉතින් ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියලා කලින් වගේ විධායක බලයේ සංවිධානයේ කිරීමනෝ තියෙන ආණ්ඩු ක්‍රමයක්. ඒ කතාව කියන්නේ ජනාධිපති ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න. උදාහරණ කිහිපයක් කියමු. ඉතින් ඒ උදාහරණ කිහිපයක් කියලා අපි දැන් දන්නවා. උදාහරණ ඇමරිකා එක්සත් ජනපදයේ මූලික කරන් කියන්න පුළුවන් උදාහරණ. අපි කලින් දවසේ අපි සිද්ධාන්ත පන්ති මේ ගැන සාකච්ඡා කළා. ඒ කරුණුත් එකතු කරගෙන ජනාධිපති ක්‍රමයක් හඳුන්වන්න තියෙන්නේ. හඳුන්වලා අපි පුළුවන්කමක් තියෙනවා මේකේ තවත් මේ හැඳින්වීමට තව ලකුණු තුනක් තියෙන නිසා මූලික ලක්ෂණ කිහිපයක් කෙටියෙන් දක්වන්න පුළුවන් ජනාධිපති ක්‍රමයක. ඉතින් අර අපි දක්වන කැබිනට් ක්‍රමයක විධායකයන් දෙකක් තියෙන මේකේ තනි විධායකයක් තිබීම. ඉතින් බලතල බෙදීමේ සිද්ධාන්තයේ ක්‍රියාත්මක වීම. ඒ වගේම ආණ්ඩුව සාමූහික මණ්ඩලයක් නෙමෙයි කියන එක. ආණ්ඩුව ජනාධිපති වග කියන්නේ නැහැ ව්‍යවස්ථාදායකට කියන එක. ඉතින් මේ විදිහට ව්‍යවස්ථාදායක සහ විධායක අතර දුරස් සම්බන්ධයක් තියෙනවා කියන කාරණය. කැබිනට් එකේ සමීප සම්බන්ධය. මේ විදිහට අර කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයේ ලක්ෂණම තමයි ගන්න තියෙන අනිත් පැත්තට. මේ වගේ කැබිනට් ජනාධිපති ක්‍රමයක මූලික ලක්ෂණ කිහිපයක් සාරාංශ කරගන්න කෙටියෙන් විස්තර කරන්නේ නැහැ. ඉතින් මේක අපි ගන්නවා මේ හැඳිනීමක් වශයෙන් අරගෙන ඊට පස්සේ මේක අපේ සාකච්ඡාවේ නැත්නම් අන්තර්ගතය තුළ එකින් එක කතා කරන යහපත් ලක්ෂණ මොනවද? අයහපත් ලක්ෂණ මොනවද? අපි කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක වාසිදායක තත්ත්වෙන් කතා කරන්නේ අවාසි කතා කරන්නේ. දැන් මෙතන කැබිනට් එකේ අවාසිදායක තත්ත්ව මේකේ වාසි වෙනවා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේ අපි අවාසි කතා ඒකේ මේකේ වාසි වෙනවා. ඒක මේ කැබිනට් එකේ වාසි මේකේ අවාසි වෙන්න පුළුවන්. ඉතින් මොකද ප්‍රධාන වාසිය කැබිනට් මේ ජනාධිපති ක්‍රමයේ තියෙන. ප්‍රධාන වාසිය අපි කිහිපයක් ගන්නවා මේකේ අර කාර්යක්ෂමතාවයේ බැලුවොත් එහෙම, ස්ථාවරභාවය බැලුවොත් එහෙම අපි ප්‍රධාන වාසි දෙකක් වශයෙන් එනවා ජනාධිපති මන ඒ කාරණා දෙක. පළවෙනි කාරණේ ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් වීම. දැන් කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් අස්ථාවර භාවයක් තියෙන ආණ්ඩු ක්‍රමයක් කියලා කිව්වා. මේක ස්ථාවර ආණ්ඩු ක්‍රමයක්. මොකද ස්ථාවර වෙන්නේ මේ ජනාධිපති ක්‍රමයක විධායකයෝ ඉන්නේ ඉවස්ථාදායක මත නෙවෙයි. මේ ප්‍රධාන වාසී ඉවස්ථාදායක මත ඉන්නේ නැහැ. පත් වෙන වෙන මැතිවරණයකින්. වෙන මැතිනේ පත් වෙන්නේ වෙන මැති පත් වෙන නිසා ඉවස්ථාදායක මත නදාපවතින්නේ නැහැ. ඉවස්ථාදායකේ බලපෑමෙන්තරම ක්‍රියා කළ හැකි. ඒ නිසා මතක තියාගන්න ජනාධිපති ක්‍රමයක විධායකයව දේශපාලන හේතු මත අයින් කරන්න බෑ. මොනවාද දේශපාලන හේතු? දැන් දේශපාලන හේතු මත ඉවත් කරන්න පුළුවන් කැබිනට් ක්‍රමයක විධායකය. දැන් මෙතන දේශපාලන හේතු මත මොනවාද දේශපාලන හේතු? දේශපාලන හේතු කිව්වේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන්, අයවැය ලේඛනය පරාජයට පත් කිරීමෙන්, රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය පරාද කිරීමෙන්. එවැනි දේශපාලන හේතු මත කැබිනට් ක්‍රමයක විධායක ඉවත් කළ හැකුවත් ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න බෑ. ඒ නිසා මේ ජනාධිපති ක්‍රමයක ඒ නිසාම අපි කියනවා ඉවත් කරන දෙන ක්‍රමය තමයි දෝෂාභියෝගය. දෝෂාභියෝගයේ සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ නිසා කැබිනට් ක්‍රමයත් එක්ක සාපේක්ෂව බලද්දී මේකේ ප්‍රධාන වාසිය බවට පත් වෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගීම. හැබැයි කැබිනට් එකේ අස්ථාවරයි ප්‍රධාන වාසිය. ඒ වගේම කාර්යක්ෂමතාවය ගැනත් අපිට වාසියක් කිව්ව හැකි. කාර්යක්ෂම ආණ්ඩු ක්‍රමයක් කියලා අපිට කිව්ව හැකි මේ ආණ්ඩු ක්‍රමය. ඉතින් හේතුව තනි පුද්ගලයෙක් නෙන්නේ විධායකයේ විදිහට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයක් හිටියට කැබිනට් මණ්ඩලය ජනාධිපතිගේ උපදේශක මණ්ඩලයක් මිසක් ප්‍රතිපත්ති ඉදිරි කිරීමේ හැකියාවක් උන්ට නැහැ. ඒ නිසා තීරණ ක්‍රියාත්මක කිරීමේදී කාර්යක්ෂමයි. දැන් වාසි දෙකයි. ස්ථාවරයි කාර්යක්ෂමයි. ඒ වගේ අපි තවත් බලමු මේ ගැළපෙනවා මේ ජනාධිපති මොන වගේ රටවල් වලද බලන්නකෝ ඊළඟ කාරණා දෙක වාසි දෙක. රටේ හදිස්සි දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් ගැළපීම. ඒ වගේ රටේ යුද්ධයක් වගේ තත්ත්වයකදී ආපදා තත්ත්වයක් දැන් මේ කොරෝනා වගේ වසංගත තත්ත්වයක්
එවැනි තත්ත්වයකදී මුහුණ දෙන්න පුළුවන් මේ ජනාධිපති ක්‍රමයක් තුන ඒක වාසියක්. ඒ වගේම ආර්ථික සංවර්ධනය කරා වේගයෙන් ළඟා වෙන්න පුළුවන් ආණ්ඩු ක්‍රමයක් වීම. තීරණ ගන්න පුළුවන්. ඒ වගේ තීන්දුව අරගෙන ශක්තිමත් විදිහට ඊට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා මේ වගේ ජනාධිපති ප්‍රධාන වාසිදා. ඒ වගේම පක්ෂ දේශපාලන පක්ෂ ඕනේ. දැන් දේශපාලන පක්ෂ නැතු වුණත් ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකියි. දේශපාලන පක්ෂ අත්‍යවශ්‍යයි කැබිනට් මේකට හිම ඕනේ නැහැ. ඡන්දේ තියන්නේ රටම ඡන්ද කොට්ටාසයක් කරලානේ. එහිදී දේශපාලන පක්ෂ අවශ්‍ය වෙන්නේ තනියෙන් ඉදිරිපත් වෙද්දී ජනප්‍රිය පුද්ගලයන් නම් ජනතාව කැමති නම් යාපත් වෙන්න පුළුවන් පක්ෂ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි කෙටියෙන් සාමාන්‍ය කරගත්තේ ජනාධිපති ක්‍රමයක් තුල වාසිදායක තත්ත්වයන් ටික. එහෙමනම් දරුවනේ මේ වාසි වගේ මේකේ අවාසිදායක තත්ත්වණු තියෙනවා මේ ජනාධිපති ක්‍රමයක. දැන් අපි කිව්වා කැබිනට් එකේ ප්‍රධාන වාසිය මොකක්ද අපි කතා කළේ? කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමේ ප්‍රධාන වාසිය ප්‍රජාතන්ත්‍රවාදී බව වැඩි වීම. දැන් මේක ප්‍රජාතන්ත්‍රවාදීම අඩු වීම. හැබැයි කියන්න එපා ජනාධිපති ක්‍රමයක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියන්නේ ඒකාධිපති ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන ක්‍රම. එකක් තමයි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රම, අනික තමයි ජනාධිපති ක්‍රම, අනික මිශ්‍ර ආණ්ඩු ක්‍රම. ඒ නිසා මේකත් ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණය අඩුයි. එන්න හේතුව මොකද්ද? දැන් මේක එක හේතුවක් විධායකය. විධායකයේ තනි පුද්ගලයෙක්. ඒ වගේම විධායකයේ වග කියන්නෙත් නෑ. අර කලින් කිව්ව හේතුමයි. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී බවෙන් අඩුයි මේ ජනාධිපති ක්‍රමය. ඒ අවශ්‍යදායක තත්ත්වයේ තියෙනවා ප්‍රධාන අවාසි විදියට ප්‍රජාතන්ත්‍රවාදී භාවය ගැන ගැටලුවක් ඇති වෙනවා මේ ජනාධිපති ක්‍රමයක. ඒ නිසා ඒක ප්‍රධාන අවාසියක් බවට පත් වෙනවා. ඒ වගේම ජනාධිපති ක්‍රමයක් තුළ අපි තවත් අපි අවාසි කරලා හොයලා බලුවොත් එහෙම මෙන්න මේ කාරණය කැබිනට් ක්‍රමයක ඇති වෙන්නේ නැති තත්ත්වයක්. කැබිනට් ක්‍රමයේ ගැටුම් අඩුයි. දැන් මේක එහෙම නෙමෙයි. විධායකයේ සහ ව්‍යවස්ථාදායක ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒක කොහොමද එහෙම වෙන්නේ? ව්‍යවස්ථාදායකයේ වෙන මැතිවරණයකින්පත් වෙන්නේ. විධායකයේ වෙනම මැතිවරණයකින්පත් වෙන්නේ. පක්ෂ දෙකකින්පත් වෙද්දී කියන්නේ මැතිවරණ දෙකකින්පත් වෙද්දී මොකද වෙන්නේ? වෙනස් දේශපාලන පක්ෂින් බලය ගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් තුල ජනාධිපතිවරයා බලනවා ඌට අවශ්‍ය කරන නීති හදා ගන්න ඕන, ඌට මුදල් ඕන. ඉතින් ඒවට අනුමැතිය නොදෙන්න පුළුවන් ව්‍යවස්ථාදායක. එහෙනම් මොකද ගැටුම් ඇති වෙනවා. මේ තත්ත්වෙන්නේ නැහැ කැබිනට් පාර්ලිමේන්තුවේ අවාසි මේක තියෙනවා. ව්‍යවස්ථාදායකයේ සහ විධායක ගැටුම් ඇතිවීමේ හැකියාවක් ජනාධිපති ක්‍රමයක තියෙනවා. ඒ අවාසිදායක තත්ත්වය. ඉතින් ඒ වගේම අපි තවත් කාරණා දෙකක් කතා කරනවා. කෙටියෙන් පාර්ලිමේන්තුව වැදගත් නොවීම, පාර්ලිමේන්තුව වැදගත් වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ වැදගත් නොවීම මේ ජනාධිපති කැබිනට් ක්‍රමයක වැදගත් වෙනවා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක වැදගත් වීමක් තියෙනවා. ඉතින් මේ වගේ අවාසිදායක තත්ත්වයන් තියෙනවා පාර්ලිමේන්තු වැදගත් වෙන්නේ නැති එක. වැදගත් වෙනවා කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක. ඉතින් වගේ දේශපාලන පක්ෂ වලට වැදගත් වෙන දේශපාලන පක්ෂ ඕනේ නෑ මේකේ නොසලකා හැරලා ක්‍රියා කර හැකි. ඒ වගේ දැන් දේශපාලන පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ලක්ෂණ. ඒවා නොසලකා හැරලා කටයුතු කරපු ආණ්ඩු ක්‍රමයක් මේ ජනාධිපති ක්‍රමය. ඒ වගේ දේශපාලන බලය වෘත්තීයමේ දේශපාලන ප්‍රවීණයන් විසින් මෙහෙ නොවෙන්න පුළුවන් මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ විදිහට දරුවනේ අපි මේ කතා කරේ මම කිව්වාට මේක අපි සාමාන්‍යයෙන් මට්ටමින් තමයි කතා කරනවා කියලා කිව්වේ කාලෙත් එක්ක. ඒ නිසා අපි මේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුවේ වාසි වාගේම අපි මේ තවත් ප්‍රශ්නයක් ගත්තා ජනාධිපති ක්‍රමයක යහපත් අයහපත් ලක්ෂණ. ඒතර ඒක මම යහපත් ලක්ෂණ කතා කළා. ඒක ලකුණු 7කට ඒ ටික විස්තර කරලා ලියන්න ඕන. අයහපත් ලක්ෂණ කතා කරා. ඒවත් විස්තර කරලා අපි අවසානයේදී මේක නිගමනයකට අපි එනවා. මෙන්න අවසානයේදී මොකක්ද නිගමනය? අපි මේක කතා කරන නිගමනයක් වශයෙන් ගන්නවා. මේකේ යහපත් අයහපත් ලක්ෂණ සාකච්ඡා කර හැකි. ඉතින් අර කලින් වගේ තමයි මේ තීරණය වෙන්නේ. දැන් ඕනම ආණ්ඩු ක්‍රමයක තිරන්නේ වාසිය. අපිට මේකේ අවාසි නැති ආණ්ඩු ක්‍රම හොයන්න බෑනේ. ඕනම එකක යහපත් ලක්ෂණ වාගේම අයහපත් ලක්ෂණ තියෙනවා. ඉතින් ඕනම ආණ්ඩු ක්‍රමයක තියෙන නිසා ඒක හැබැයි තීරණය වෙන රටේ තියෙන අර කලින් කිව්ව ආකාරයට දේශපාලන ක්‍රමයේ ස්වරූපයත් එක්ක විශේෂයෙන් දේශපාලන පක්ෂ ක්‍රමයේ ස්වරූපයත් එක්ක. ඉතින් කොහොම වුණත් අපි අන්තිමට කියන වචනේ තමයි විචාරකීන්ට මොකද? අපි කැබිනට් ක්‍රමයක් සම්බන්ධව අවසානයේ කියන විචාරකීන්ට අනුව කියලා. ඉතින් මොකද විචාරකීන්ට අනුව ජනාධිපති ක්‍රමයක් කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් මොකද්ද? අඩු එහෙත් කාර්යක්ෂමතාවෙන් වැඩි ඒ වගේම ස්ථාවර ආණ්ඩු ක්‍රමයක් වශයෙන් තමයි මේක සැලකන්නේ. ඒ නිසා මේ දරුවනේ නම් මේ විදිහට අපි දැනට කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක අපි මුලින්ම මූලික ලක්ෂණ සාකච්ඡා කළා රචනා ප්‍රශ්න විදිහට. ඒ වගේම අපි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක යහපත් අයහපත් ලක්ෂණ කතා කළා. ඒ වගේ දරුවනේ අපි දැන් ඒකට අමතරව තවත් වැදගත් ප්‍රශ්නයක් විදිහට සැලකලා අපි ජනාධිපති ක්‍රමයකත් යහපත් අයහපත් ලක්ෂණ වුණා. අපි රචනා ප්‍රශ්න 3ක් පිළිබඳව අපි මේ අද දවසේ සාකච්ඡාව තුළ අවධානය යොමු කෙරුවා. ඊට පස්සේ අපි ඊළඟට අවධානය යොමු කරමු අපි ඊළඟ අදියර මොකද්ද? අපි බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න පිළිබඳව අපි අවධානය යොමු කරමු. right. එහෙමනම් අපි දරුවනේ මේ ප්‍රශ්න වලට අපි අවධානයක් යොමු කරමු. අපි කලින් වගේ තමයි බලන්නේ මේකේ අපේ අගීම 4 වෙනි අගීම බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් දාලා තියෙන බලමු අපි. ඒක උපදෙස් දීලා තියෙනවා අපි බලන්න පුළුවන්. එකේ ඉඳන් 2 දක්වා දී ඇති ප්‍රශ්න වලට වඩාත් නිවැරදි හරි ගැළපෙන පිළිතුර තෝරන්න තියෙනවා. බලමු උත්තරේ මේක මොකද හොයාගන්න කියලා පොඩි වෙලාවක් අපි ගමු මේකට. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ලක්ෂණයක් වන්නේ
දැන් හොඳට මතක තියාගන්න මේ කියවද්දී වන්නේද නොවන්නේද කියන කාරණය සාවද්දේද මොකද එතන මේක වන්නේ නම් වන්නේ මොකද්ද මේකේ? අගමැතිවරයා රාජ්‍ය නායකයා වීම. දැන් අගමැති කවුද? කැබිනට් ක්‍රමයක. අගමැති කියන්නේ ආණ්ඩුවේ නායකයා. රාජ්‍ය නායකයා වෙන්නේ විධායකී නායකයා වෙන්නේ සේනාධිනායක වෙන්නේ කවුද? නාමික විධායක. මේක ගන්න බෑ. ඒක ගන්න බෑ අපිටනේ. කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු ක්‍රමේ නාභිය බවට පත්වීම. ප්‍රධාන ආයතනය අපි පොඩ්ඩක් තියමු වුණා අපිට එකපාරට තියනගන්න බැයි නා. විවස්ථාදායකේ විසින් විධායකේ පත් කිරීම. මොකද කියන්නේ කියන්නේ? විවස්ථාදායකේ විසින් විධායකේ පත් කිරීම. ප්‍රයාන්තවාදී භාවයෙන් අඩු. දැනුත් කතා කළා ප්‍රයාන්තවාදී භාව අඩුද මේ කැබිනට් ක්‍රම. ප්‍රයාන්තවාදී අඩුයි කාර්යක්ෂමතාව වැඩි. 1958 ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ සිට පැවැතෙන ආණ්ඩුක්‍රමයක් වීම. මේ 58 ප්‍රංශ ආණ්ඩුක්‍රමය කියන්නේ ඒක ඩිගෝල්වාදී ක්‍රමය, ඒක මිශ්‍ර ක්‍රමය. ඒක ගන්න බෑ. ඒක වැරදි. හරි කියලා යහන්නේ. ඒක ගන්නත් බෑ. දැන් උත්තර දෙකක් තුනක් ඉතුරුයි. උත්තරේ මොකද්ද මේකද වෙන්නේ අපි? දැන් අපි එක දෙකක් තියෙනවා නේද? දැන් මේක හතරවෙනි කාරණා අපි පොඩ්ඩක් බලුවොත් එහෙම ප්‍රයාන්තවාදීම අඩුද? නෑ අපි කතා කරා ප්‍රයාන්තවාදී වැඩි කියලා කතා කරේ. දැන් මේකත් අපිට එහෙනම් උත්තර දෙකක් ඉතුරුයි. දැන් දෙකද තුන උත්තරේ අපි ගන්න උත්තරේ මොකද්ද මේකේ? නිවැරදි පිළිතුර බවට පත් වෙන මේකේ දෙවෙනි පිළිතුර. හේතුව කැබිනට් මණ්ඩලයේ තමයි කැබිනට් ක්‍රමයක ආණ්ඩුවේ ප්‍රධාන ආයතනය බවට පත් වෙන්නේ. දරුවනේ මතක තියාගන්න මෙන්න විවස්ථාදායකී විසින් කියලායි තියෙන්නේ. විවස්ථාදායකී විසින් පත් කරන්නේ මම කලින් පාඩමේදී කිව්වා විධායකේ පත් කරන්නේ අගමැති සහ කැබිනට් මණ්ඩල විවස්ථාදායකී විසින් නෙවෙයි. විවස්ථාදායකී තුලින් කවුරු විසින්ද? නාමක විධායක විසින් තමයි පත් කරන්නේ. ඒ නිසා අපි මේකේ පිළිතුර බවට පත් වෙන දෙවෙනි එක. හරි. එහෙමනම් දරුවනේ අපි බලමු මේ දෙවෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ ජනාධිපති ක්‍රමයක ලක්ෂණයක් නොවන්නේ කියලා. ජනාධිපති ක්‍රමයක ලක්ෂණයක් නොවන්නේ කිව්වහම එක විධායක බලයේ සංවිධානය කිරීම අනුව වර්ග කළ හැකි ආණ්ඩු ක්‍රමයක් වීම. එක තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩල රටවල වැඩි වශයෙන් තියෙන ආණ්ඩු ක්‍රමයක් වීම. රාජ්‍ය නායකයා ඍජුව තෝරාපත් කර ගැනීම. රාජ්‍ය නායකයා සහ ආණ්ඩු නායකයා එක් පුද්ගලෙක් වීම. පස්වෙනි කාරණය බලතල බෙදීම සහ සංවරණ හා තුලණය අනුව ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් වීම. මේ අපි උත්තර පහදියයි බැලුවාම නෝන එක මොකද්ද? මේකේ පළවෙනි එක අපි ගත්තොත් එහෙනම් විධායක බලයේ සංවිධානය හරිනේ ඒක නේද? පොදු රාජ්‍ය මණ්ඩල රටවල වැඩි වශයෙන් තියෙන ආණ්ඩු ක්‍රමයක් කිව්වහම දැන් පොදු රාජ්‍ය මණ්ඩල රටවල වැඩි වශයෙන් තියෙන ආණ්ඩු ක්‍රමයේ කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුව ජනාධිපති ආණ්ඩුවද? අපි කලින් කතා කළා පොදු රාජ්‍ය රටවල තියෙන වැඩි වශයෙන් කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩුව පවතින්නේ. ඉතින් උත්තරේ ඒක තමයි උත්තරي ගන්න. අපි බලමු අනිත් කාරණා මොනවද කියලා. රාජ්‍ය නායක ඍජුව තෝරාපත් කිරීම එක හරි. දැන් මේක අපි වැරදි නම් මේ අනිත් ඒවා හරියන්න එපා එහෙනම්. රාජ්‍ය නායක ඍජුව පත්වීම හරි. රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ නායකයා එක් පුද්ගලයෙක්. දැන් කැබිනට් ක්‍රමයක රාජ්‍ය නායක ආණ්ඩුවේ පුද්ගලයන් දෙන්නේ. මේකේ එක්කෙනෙක් මේ රාජ්‍ය නායකයා විතරක් නෙමෙයි රාජ්‍ය නායකයා ආණ්ඩුවේ නායකයා විධායකී නායකයා සන්නද්ධ සේවාවේ සේනා මේ හතරම හම්බෙන්නේ ජනාධිපති එක පුද්ගලයෙකුට හම්බෙන්නේ. හැබැයි ඒතර ඒ නිසා අපි මේක එක පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන් මේක. අනිත් කාරණේ තමයි කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් වගේ නෙමෙයි. ජනාධිපති ක්‍රමයක බලතල බෙදීමේ සිද්ධාන්ත කැබිනට් ක්‍රමයක බලතල ඒක රාශී කිරීමේ සිද්ධාන්තය තියෙන්නේ. මෙතන බලතල බෙදීමේ සිද්ධාන්තයත් එක්ක සංවරණ හා තුලන මූලධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේකේ අපේ නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ මේක දෙවෙනි පිළිතුර පොදු රාජ්‍ය රටවල වැඩි වශයෙන් තියෙන ආණ්ඩු ක්‍රමයක් කියන එක. එහෙනම් අද අපි දැනට අපි මේ බහුවර්ණ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කළා. මේකේ එකේ නිවැරදි පිළිතුර හොයන ප්‍රශ්න කතා කළේ. අපි නම් පොඩ්ඩක් බලමු මේකේ වෙනස් ප්‍රශ්න කිහිපයක් කතා කරගන්න. මේ අපි මේ වගේ ප්‍රශ්නත් අපිට විභාගයට අහන්න පුළුවන්. අහනවා පුළුවන් නෙමෙයි අහනවා මේ වගේ ප්‍රශ්න තියෙනවා. 3 ඉඳන් 5ට ගැලපෙන ප්‍රකාශ අහන්න අපේ. ඒකෙන් ප්‍රකාශ කාණ්ඩයක් තියෙන. මේකේ උත්තර 3ක් තියෙනවා. උත්තර 4ක් තියෙනවා. ඔව්. සමහර වෙලාවට උත්තර 2ක් තියෙන්න පුළුවන්. ඉහත සියල්ලම කියලා තුනක් ඉන්නත් පුළුවන්. අපි බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. මේක තුන්වෙනි කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම. බලමු මේකින් එක. A. විවස්ථාදායකයේ සහ විධායක අතර පැහැදිලි බෙදීමක් පැවතීම. කැබිනට් ක්‍රමයක බෙදීමක් තියෙනවා විවස්ථාදායකයේ සහ විධායක අතර. විවස්ථාදායකයේ සහ විධායක අතර පැහැදිලි බෙදීමක් තියෙන්නේ ජනාධිපති ක්‍රමයක. ඊට මේ ඒ ගන්න බෑ සූර්ය ක්‍රම නේද? විවස්ථාදායකයේ විධායක දැන් බෙදීමක් තියෙන්නේ ජනාධිපති ක්‍රමයක. එහෙනම් ඒ තියෙන පිළිතුරු ගන්න බැරි හරියට දැනගෙන තමයි කරන්න ඕනේ මේක. නැත්නම් එහෙම ගැටලු වෙනවා අන්තිමට. B බලමු කැබිනට් මණ්ඩලයට විධායකයේ බලතල හිමි වේ. කැබිනට් ක්‍රමයක විධායක බලය කාටද හම්බ වෙන්නේ? කැබිනට් මණ්ඩලයට. හරි B හරි වගේ. පොඩ්ඩක් ගෙස් කරමු B වලින්. නාමික විධායකයේ පැවැත්ම පාර්ලිමේන්තුවේ බහුතර සහාය මත තීරණය නොවේ. දැන් නාමික විධායකයේ පැවැත්ම පාර්ලිමේන්තුවේ බහුතරය මත තීරණය වෙනවා කිව්වොත් එහෙම වැරදිනේ නේ. දැන් නාමික විධායකයේ පැවැත්ම පාර්ලිමේන්තුවේ බහුතරයම සහාය තීරණය නොවේ කියුම එක හරි. ඒක හරි. දැන් කාගේ පැවැත්මද බහුතරයම තීරණය වෙන්නේ? දැන් නාමික විධායකයේ පැවැත්ම නෙමෙයි. කාගේ පැවැත්මද? සත්ත්ව විධායකයේ අගමැති සහ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම තමයි පාර්ලිමේන්තුවේ බහුතරයම තීරණය වෙන්නේ. නාමික විධායකයේ පැවැත්ම තියෙන්නේ නොවේ කියලායි තියෙන්නේ. පොඩ්ඩක් අර රටාව වෙනස් වෙලා තියෙන. ඒක හරි B හරි C හරිනේ.
රාජ්‍ය නායකයා ඍජු ලෙසින්ම තෝරා නොගනී. ගණී නෙමෙයි රාජ්‍ය නායක ඍජු ලෙසින් තෝරා නොගනී ඒකත් හරි. රාජ්‍ය නායකයා නාමික විධායකයා. යා ඍජුවපත් කරගන්නේ නැහැ. යා පාරම්පරිකව හරි වෙනත් ක්‍රමයකින් හරි නාමකරණයක් හරි වෙන්න පුළුවන්. ඉතින් දැනට මේකේ ඩීත් හරි වගේ බලමු බලමු ව්‍යවස්ථාදායකයේ සහ විධායක නිල කාල ස්ථිර කර ඇත. දැන් ව්‍යවස්ථාදායකයේ විධායකයේ ගත්තොත් එහෙම දැන් කැබිනට් ක්‍රමයක ව්‍යවස්ථාදායකයට දැන් නාම පුළුවන් ඕනම අවස්ථාවකදී අගමැතිට පුළුවන් ව්‍යවස්ථාදායක ඕනම විසුරුවන්න උපදෙස් දෙන්න. ඒ ව්‍යවස්ථාදායකය ඉස්තිර නැහැ. ජනාධිපති ක්‍රමයක එහෙම විසුරුවන්න බෑ සමහර රටවල. සීමා තියෙනවා. ව්‍යවස්ථාදායක ඉස්තිර නැහැ. ඉතින් විධායකයත් ඉස්තිර නැහැ කැබිනට් ක්‍රමයක. කැබිනට් ක්‍රමයක විධායකයව ඕනම අවස්ථාවකදී විශ්වාසමං යෝජනාවකින් අයින් කළ හැකියි. ඒතර කැබිනට් ක්‍රමයක ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ නිල කාලය මතක ගන්න ඉස්තිර කරලා නැහැ. ඉස්තිර කරලා තියෙන්නේ කොහේ ජනාධිපති ක්‍රමයේ ජනාධිපති අයින් කරන්න අමාරුයි. අයින් කරන්න බෑ නෙමෙයි අයින් කරන්න පුළුවන් අයින් කරන්න අමාරුයි. ඒ නිසා විධායක ටිකක් ස්ථාවරයි. ව්‍යවස්ථාදායකයා දැන් සමහර රටවල විසුරුවන්න බෑ. සමහර රටවල සීමා තියෙනවා. ඉතින් වෙන තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායකයේ විධායකයේ ස්ථිර කරලා තියෙන ජනාධිපති කෙනෙක් වැරදි හිනා. මේක නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ මේකේ උත්තරේ දෙවෙනි එක BCD. ඉතින් ඒක ටිකක් වැදගත් ප්‍රශ්නයක්. අපි කරුණු ගොඩක් මේක ආවරණය වුණා. බහුවර්ණ කාරණා. ඉතින් මේ වගේ හොඳට බලන්න ඕන මේ කාරණා කොහොමද කියන එක. අපි එහෙනම් බලමු දරුවනේ තවත් ප්‍රශ්නයක් ගැන. මේකෙදි මේ අහන්නේ ඒකතන්ත්‍රාණ්ඩුක මේක මූලික ලක්ෂණ වන්නේ කියලායි තියෙන්නේ. ඒකතන්ත්‍ර අපි කතා කරේ නැති වුණාට අපි කලින් අපි මූලික සාකච්ඡාවලදී අපි කතා කරා සිද්ධාන්ත පන්තිවලදී අපේ පාඩම් මාලාව තුළ ඒකතන්ත්‍රාණ්ඩුකම ගැන බලමු. ඒකතාන්ත්‍රිකයාගේ පාලන බලය වළක්වන නෛතික රාමුවක් නොතිබීම. දැන් ඒකතාන්ත්‍රිකයා කියන්නේ පාලකයා. දැන් ඒකතන්ත්‍ර ක්‍රමයක ඒක පාලකයාගේ බලය වළක්වන නෛතික රාමුවක් නැහැ. ඒක හරිනේ. බහුවිධතාවය ප්‍රතික්ෂේප කරයි. දැන් බහුවිධතාවයේ විවිධ පක්ෂ තිබීම, විවිධ මතවාද දැරීම, විවිධ සංවිධාන පිහිටුවා ගැනීම ඕවා පිළිගන්නේ නැහැ ඒකතන්ත්‍ර ක්‍රමයක. මේක දැනට A සහ B හරි වගේ. ඓතිහාසික ස්වරූපයේ වන්නේ දැන් අපි කතා කරා ඒකතන්ත්‍ර ක්‍රමයක ඓතිහාසික ස්වරූප දෙකක් තියෙනවා. මොකක්ද? රාජාණ්ඩුවාදය. නිකන් රාජාණ්ඩුවාද මේක පරම රාජාණ්ඩුවාදය. විවස්ථානුකූල රාජාණ්ඩුවාදය නෙමෙයි පරම රාජාණ්ඩුවාදය සහ ඒකාධිපතිවාදය. ඒකත් හරි වගේ. D ඒකත් දැන් ABC හරි D ABC D වත් තියෙනවනේ. ඔව් බලමුකෝ. D ඒකාධිපති ආණ්ඩු සෑම විටම ඒකතන්ත්‍ර ආණ්ඩුකමක් ලෙස හඳුනාගත හැකිය. දැන් ඒකාධිපති ආණ්ඩුකමක් හැම විටම ඒකතන්ත්‍ර වෙන්නේ නැහැ. හේතුව ඒකාධිපති ආණ්ඩුකමක් සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. ඒ ගන්න බෑ ප්‍රාන්තවාදයේ ක්‍රියාත්මක කිරීමේ ලිබරල් විකල්ප. ඒකත් වැරදි උත්තරය. අපිට නිවැරදි පිළිතුර වෙන්නේ මේකේ අර පළවෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. ABC. අපි හතරවෙනි ප්‍රශ්නේ කතා බලමු. ඊළඟ තවත් එක ප්‍රශ්නයක් බලමු. මිශ්‍ර ක්‍රමයක් ගැන අපි කතා කරේ නෑනේ. මිශ්‍රාණ්ඩුකමක ප්‍රශ්නයක් බලමු. අපි ජනප්‍රිය මිශ්‍රාණ්ඩුකම වන්නේ කැබිනට් පාර්ලිමේන්තු සහ ජනාධිපති ආණ්ඩු මිශ්‍ර. ඒක හරියට මිශ්‍රාණ්ඩු ගොඩක් තියෙනවනේ දැන්. රාජාණ්ඩු සමූහාණ්ඩු මිශ්‍ර වෙච්චක් තියෙනවා. ජනප්‍රිය මිශ්‍රාණ්ඩුකම වෙන්නේ මේ අපි මේ කතා කරපු කැබිනට් පාර්ලිමේන්තු ජනාධිපති මිශ්‍ර වෙච්ච. ඒ හරිය. නාමක විධායක වනේ අගමැතිවරයා. දැන් මිශ්‍ර ක්‍රමයක නාමක විධායකයක් තියෙනවද? එහෙනම් නාමක විධායකයක් කැබිනට් එකේ න B ගන්න බෑ. C සෑම විටම සංවාසන ආණ්ඩු සඳහා පහසුකම්. මොනවද සංවාසන ආණ්ඩු කියන්නේ? මිශ්‍ර ක්‍රමයක පාර්ලිමේන්තුවේ බල එක් පක්ෂයකට ඇවිල්ලා ජනාධිපති තවත් පක්ෂයෙන් ආවොත් එහෙම ප්‍රංශයේ දේශපාලන සංස්කෘතික පිළිගැනීමක් තියෙනවා. එහිදී ඇති වෙන්නේ සංවාසන ආණ්ඩු කියලා. ඉතින් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ වෙනම පක්ෂ ඒ කට්ටියයි ජනාධිපති සහයෝගයෙන් කටයුතු කිරීම. හැබැයි සෑම විටම ඇති වෙන්නේ සංවාසන ආණ්ඩු ඇති වෙන්නේ පක්ෂ දෙකකින් ආවොත් එහෙම. ඉතින් එහෙම පක්ෂ දෙකකින් තීරපත් වුණොත් තමයි සංවාසන ආණ්ඩු ඇති වෙන්නේ. ඉතින් ඒක ගන්න අපිට ගන්නත් බැහැ. මේ පළවෙනි එක හරි A හරි A ප්‍රකාශය හරි B වැරදි C වැරදි අපිට D හරි ගෝලිස්ටාණ්ඩුකමේ කියනවා. ගෝලිස්ටාණ්ඩුකමේ කියලා කියනවා එතකොට. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන්. ප්‍රංශයේ පස්වෙනි සමූහාණ්ඩුකමේ වශයෙන් ඒකත් හරි. ඉතින් මේක අපි උත්තරේ මේකේ ගමු මේ උත්තරේ BDE ඒ ගන්න වෙන්නේ මේකේ A හරි D හරි E හරි තමයි උත්තරේ. ADE තමයි ගන්න වෙන්නේ උත්තරේ පිළිතුර. ඒක නිවැරදි පිළිතුර. හරි අපි ඊළඟ ඊට පස්සේ තවත් කෙටි ප්‍රශ්න කිහිපයක් සඳහා අපි අවධානය යොමු කරන දරුවනේ මේකේ අපි බලතල ඒකරාශී කිරීම මූලධර්මයේ මත ගොඩනැගී තිබීම කියන කාරණේට අපි උත්තරේ පිළිතුර ගන්නවා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු තියෙන්නේ. ඒක බලතල ඒකරාශී කිරීම තියෙන කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයකනේ. බලතල බෙදීමේ සිද්ධාන්තය සහ සංවරණ හාතුරණේ ක්‍රියාත්මක වෙන්නේ ඒක ජනාධිපති ක්‍රමයක. ඉතින් ඒක අපි පිළිතුරත් එක්ක සාකච්ඡා කළා. මේ වගේ ප්‍රශ්න මේකෙත් අර කලින් වගේ තමයි අදාළ එකට උත්තර ලියන්න ඕන. බලතල ඒකරාශී කිරීම මූලධර්මයේ තියෙන කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක බලතල බෙදීමේ සිද්ධාන්තය සහ සංවරණ හාතුරණ මූලධර්මයේ තියෙන්නේ ජනාධිපති ක්‍රමයක. ඒ පිළිතුර අපි ගන්නවා පස්වෙනි අපේ ඇගීමට තේ පළවෙනි එක. අපි තවත් එකක් බලමු මේකේ ඊළඟ ප්‍රශ්නය.
කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක් තුල පවතින විධායකයන් දෙක. අපි කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් කියන්නේ විධායකයන් දෙකක් තියෙනවානේ. මොකද්ද මේ විධායකයන් දෙක? අපි දන්නා සරල ප්‍රශ්නයක් තියෙන්නේ පිළිතුර නාමක විධායකය සහ සත්ත්ව විධායක. මෙහිදී තත්ත්ව විධායකයත් හරි දේශපාලන විධායක මේ තුනම ලියන්න අවශ්‍ය වෙන එකක් තිබ්බනම් ප්‍රමාණවත් වෙනවා. අපි තවත් ප්‍රශ්නයක් කතා කරන තුන්වෙනි එක ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරා ගැනීම. ඒ වගේම ඍජුව හෝ වක්‍රව ජනතාව විසින් විධායකයේ පත් කර ගැනීම. දැන් ව්‍යවස්ථාදායක තුලින් විධායකයේ පත් වෙන්නේ කොයි ආණ්ඩු ක්‍රමයකද? ඒක පත් වෙන මේ කලින් කතා කර කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක තමයි ව්‍යවස්ථාදායකයේ තුලින් විධායකයේ තෝරා ගන්න පුළුවන් වෙන්නේ. ජනාධිපති ක්‍රමයක තමයි ඍජුව හෝ වක්‍රව. දැන් වක්‍රව කිව්වද ඇමරිකාවේ විධායකයේ ජනාධිපති පත් වෙන්නේ ඍජුව නෙමෙයි ජනතාවගේ. එයා වක්‍රව ඡන්ද විද්‍යාලයකින්. එහෙම වක්‍රවත් වෙන්න පුළුවන් ඍජුවත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ තුන්වෙනි ප්‍රශ්නේ කතා කළේ ව්‍යවස්ථාදායකයේ තුලින් පත්වීමයි මේ විධායකයේ කැබිනට් පාර්ලිමේන්තු සම්බන්ධව. රයිට්. අපි එහෙනම් තව මේකේ තවත් ප්‍රශ්න අපි දෙකකට අවධානය යොමු කරනවා. මේකේ තව එකක් බලමු. ඒකේ දෙන කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විධායක නිල කාලයට පෙර ඉවත් කරන ක්‍රමය දක්වන්න. ජනාධිපති ක්‍රමයක විධායක නිල කාලින් කරන ක්‍රමයක තව දෙකක් ප්‍රශ්න දෙකක්. මොකද කැබිනට් පාර්ලිමේන්තු ක්‍රමයක විධායක ඒ කියන්නේ අගමැති සහ කැබිනට් මත ලයින් කරන ක්‍රමය. ප්‍රධාන ක්‍රමය තමයි විශ්වාස භංග යෝජනාවකින් ජනාධිපති ක්‍රමයක දෝෂ සහ බෙගී චෝදනාවකින්. දැන් කැබිනට් ක්‍රමයක තවත් තියෙනවා දැන් අයවැය ලේඛනයේ පරාද කිරීමෙන් පවා විධායක අයින් වෙනවා. ඒවා ලියන්න බෑ. අයවැය ලේඛන ඉදිරිපත් වෙන්නේ වාර්ෂිකව. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැසිවාරයක් ආරම්භයේදී අවුරුදු 5කට සැරයක් වගේ තමයි 6කට හෝ එහෙම වෙන්නේ. ඒ නිසා මෙතන අපි ගන්න වෙන ප්‍රධාන ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ඉවත් කිරීම. රයිට්. එහෙමනම් දරුවනේ අපි බලමු මේකේ තවත් අපි ප්‍රශ්නයක් සාකච්ඡා කරගමු. මිශ්‍ර ක්‍රමයක පවතින විධායකයන් දෙක. මිශ්‍ර ක්‍රමයක විධායකයන් දෙකක් තියෙනවානේ. ද්විත්ව විධායක කියලා අපි මේකට කියනවානේ. මිශ්‍ර ක්‍රමයට අපි ද්විත්ව විධායක කියලා කියනවා. ඒක විධායකයන් දෙක එක විධායකයක් ජනාධිපතිවරයා අනෙක් විධායක වෙන අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය. ඉතින් මේ විදිහට අපි නම් දරුවනේ සාකච්ඡා කරගත්තා. අපි අද දවසේ සාකච්ඡාව තුළ අපි කතා කළේ අපේ නිපුණතා මට්ටම විධායක බලය සංවිධානය කිරීම අනුව ආණ්ඩු ක්‍රම ආකෘතිය යටතේ අපි ප්‍රධාන වශයෙන් කතා කරපු කාරණා කිහිපයක් තිබුණා. කැබිනට් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණ සාකච්ඡා කළා. ජනාධිපති ක්‍රමයක ලක්ෂණ සාකච්ඡා කළා. ජනාධිපති ක්‍රමයක සහ කැබිනට් ක්‍රමයක වාසියව සාකච්ඡා කළා. ඊට අමතරව රචනා ප්‍රශ්න වලට අමතරව අපි බහුවර්ණ ප්‍රශ්න 5ක් සහ කෙටි ප්‍රශ්නත් අපි සාකච්ඡා කළා. එහෙමනම් අපි මේ සාකච්ඡාව තුළ අද දවසේ අපි මාතෘකා කිහිපයෙන් සාකච්ඡා කළා. ඒ තුළ දැන් ඉදිරියේදී අපි මේ ඉදිරි ප්‍රශ්න පත්‍රයේ 2020 අවුරුද්ද දේශපාලන විද්‍යාවේ ප්‍රශ්න පත්‍රයේ තුළ මේ ආණ්ඩු ආකෘති වලින් ප්‍රශ්න තියෙන්න පුළුවන්, බහුවර්ණ තියෙන්න පුළුවන්, ඒ වගේම කෙටි ප්‍රශ්න තියෙන්න පුළුවන්, සමහර රචනා ප්‍රශ්න ගිය අවුරුදු වගේ තියෙන්න පුළුවන්. ඉතින් මේ කරුණුත් එක්ක අර ඔබලගේ තියෙන විශේෂ කරුණු සම්බන්ධ කරලා ඊටාම සාර්ථක පිළිතුරක් ගොඩනගන්න හැකියාවක් ලැබෙයි. ඒ නිසා මේ කරුණුයි තමන් ගාව තියෙන කරුණුත් එකතු කරලා සාර්ථක පිළිතුරක් ලියන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඉදිරියේදී ඔබගේ අධ්‍යාපන කටයුතු නිවැරදි කරන තමන්ගේ අනාගතය සාර්ථක කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද පාඩම් මාලාවේ පුනරීක්ෂණ පන්ති මාලාවේ පාඩම අවසන් කරනවා. සියලු දිනාටම ආයුබෝවන්.